තස්සේ අපි යාත්නා කරනවා. ස්වාමිනී මේ කාලයට විරුද්ධව තිබෙන පළවන ස්වර්ගද ගුවනද මධ්‍යව කාශ්‍යද පොළොවද පොළොව මත පිටද තිබෙන හැම අඳුරු බලයක් ඇඳ ඔබගේ ලේවලින් වසන්න කියා අපි යාත්නා කරනවා. ස්වාමිනී මේ පාඩම ඉගෙන ගන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. එළිදරව් පොත ඉගෙන ගන්නවට විරුද්ධව තිබෙන සතුරාගේද සාතන්ගේද අන්තකිස්සු මුර්ගයාගේ බලය සර්පයාගේ බලය අපි ශාප කර බඳිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අවසාන කාලය වෙන විට යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවුරු ගෙලකම්ද ඔබම ඔබ ඇවිදිනවා කියලා කිව්වා. යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් අවසාන කාලය වෙන විට වැරදි ඉගැන්වීම අන්තකිස්සු මුර්ගයා සර්පයා පැමිණෙනවා කියලා කිව්වා. නමුත් අවදිව සිට ස්වාමින් වහන්සේගේ වචනේ අල්ලා ගන්න කියලා කිව්වා. ඒ නිසා ස්වාමිනේ අපි මේ වෙලාවේ යාත්නා කරනවා අහස පහ වුණත් පොළව පහ වුණත් දෙවියන් වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ ඇදහිල්ල ප්‍රේමය ස්වාමිනේ ඒ වගේම ස්වාමිනේ ඔබ වහන්සේගේ බලය මේ ස්වාමිනේ තුල ක්‍රියා කරන අවසාන කාලය වෙනකොට නමුත් ස්වාමිනේ සමහර බොහෝ දෙනෙක් ප්‍රේමය බෙලහීන වෙලා ඇදහිල්ලෙන් ඉවතට යනවා කියලා කිව්ව අවසාන කාලය වෙන විට. ඒ නිසා තියෙන දේ තදින් අල්ලගන්න කියා වහන්සේ තියාතිරාවේ සභාවට ලිව්වා. ඒ නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් අපට ඇති දේ තදින් අල්ලගන්න ඔබ වහන්සේ ක්‍රියා කරන්න. ස්වාමිනේ සාතන් විසින් දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නේ නැතුව නොමග යවන්න හදන අන්ධකාර බලයන්ම අපි ශාප කර බඳින යේසුස් වහන්සේගේ නාමයෙන් පළවන ස්වර්ගයේද ගුවනේද මධ්‍යව කාශ්‍යද පොළව මත පිළිතෙන හැම අඳුරු බලය බඳ ඔබගේ සුද්ධ වූ නිර්මල වූ ලේවලින් අපි වසා ගන්න. ස්වාමිනේ ඔබගේ සුද්ධ වූ නිර්මල වූ ලේවලින් අපේ නිවස වසා ගන්න. සුද්ධ වූ නිර්මල වූ ලේවලින් අපි ඉන්න තැන භූමිය වසන්න. ස්වාමිනේ සතුරාට කිසි විටකත් ඇතුළෙන් බැරි වෙන පිණිස සතුරාගේ සියලු ගිනිහෙල් නිවන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ වචනේ නැමැති කඩුව අපේ ජීවිතවලට දාඩේ කරන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. හොඳයි අපි නැවතත් මේ එළිදරව් පොතේ සමා සිටින්නේ. කීප වතාවක්ම අපි මේ එළිදරව් පොත ඉගෙනගෙන තිබෙනවා. නමුත් මේක ඉගෙනගෙන ඉවර කරන්න අමාරු පොතක්. ඒ නිසා අපි එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයට අද දවසේ අපි එනවා. පළවෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරා යෝහන් විසින් පස්මෝසම් දූපතේ සිට ස්වාමීන් වහන්සේගෙන් ලැබපු එළිදරව්වයි මෙය. ඒ ස්වාමීන් වහන්සේගෙන් ලැබපු එළිදරව්ව තමයි අපි බලන්නේ. එතකොට සභාව 7ට ලිපි 7ක් ලියව සභාවේ තිබෙන ස්වභාවයන් 7 නැත්නම් අවසාන කාලය තුල සභාවේ පිහිටෙන ගතිගුණ පිළිබඳවයි මේ සභා 7න් ස්වාමීන් වහන්සේ එළිදරව් පොතේ අපට ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි දැක්ක මහිමාන්විත සභාව, වැටුණා වූ සභාව සහ වැට උඩ ඉන්නා වූ සභාව කියලා අපි මුල් යුගයේ ඉගෙන ගත්තා. නමුත් අපට තේරෙනවා අපි දේව වචන ඉගෙන ගන්න විට වැටුණා වූ සභාවද වැට උඩ ඉන්න සභාවද නැත්නම් මහිමාන්විත සභාවෙද සිටින්නේ කියලා. නමුත් අපි හරීම අවධානයෙන් මේ කාලය තුල ඉගෙන ගත යුතුයි. දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපි ගමන් කරමු. දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව් 6 වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරන විට මුද්‍රා ගැන කතා කිරීමක් තමයි අපි දකින්නේ. මේ බයිබලයේ එළිදරව් 6 වෙනි පරිච්ඡේදයට හරවා ගන්න. මේ එළිදරව් පොත ඉගෙන ගන්න විට බොහෝ මිනිස්සු ආශිර්වාද ලබනවා කියලා මම මේක ඉගෙන ගන්න වෙලාවේ කිව්වා. ඒ නිසා සමහර බොහෝ අය මේක ඉගෙන ගන්න විට ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ආර්ථිකය, ඔවුන්ගේ නිවස් වලට ආශිර්වාද කරා. ඉතින් අපි දකිනවා පළවෙනි පදේ තවද බැටළු පටවාණන්ගේ මුද්‍රා 7ක් එකක් කැඩූ කල මම බැලුවෙමි. ජීවමාන සත්‍යයන් 4 ගෙනාගෙන් එක්කෙනෙක් ගර්ජන ශබ්දයකින් මෙන් කතා කොට එන්නයි කියනවා මට ඇසුණේ. එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට උන් තැනත්තාට දුන්නක්ද තිබුණේය. හොටුන්නක්ද ඔහුට දෙන ලද්දේ ඔහු ජයගත් ගන්නෙමි. ජය ගන්නා පිණිසදයි පිටත් ආවේය. දැන් අපි එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 2 අපි බලන විට අපි දන්නවා
බැටළු පැටවානා යනු යේසුස් වහන්සේ සුදු අශ්වයා එන්න තිබෙන යේසුස් වහන්සේගේ ලකුණ. නැත්තම් දෙවනි පැමිණීමේ ලක්ෂණයක් අපට පේනවා. එනිසා එළිදරව් 19:11 සිට 17 අපි බැලුවොත් ඒ පිළිබඳව තවත් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. එළිදරව් 19:11 සිට 17. එවිට ස්වර්ගයේ ඇරී තිබෙනවා දුටුමේ බලව සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසයේ සැබෑව යනු කියනු ලැබූ තැනන් වහන්සේ උපිට වැඩහුන්සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමෙන් විනිශ්චය යුද්ධයක් කරනසේක. උන්වහන්සේ ඇස් ගිනි දැල්ලේ. උන්වහන්සේගේ ඊසේ බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා වූ නාමයක් උන්වහන්සේට එළියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉස්සුණු ලැබූ වස්ත්‍රය පැළඳ සිටසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව කියනු ලැබේ. ස්වර්ගයේ සිටින සේනාව සුදු පවිත්‍ර සිහින් වස්ත්‍ර ඇඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහර දෙන පිණිස උන්වහන්සේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන්ට ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්ව ප්‍රාක්‍රම දෙවියන් වහන්සේ කෝපයේ උදාස නැමැති බුත්‍රික පැස මඩිනසේක. උන්වහන්සේගේ වස්ත්‍රෙහි කලව එහිද රජවරුන්ගේ රජය ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ යන නාමය ලියා තිබේ. තවද සූර්යයා තුළ දේවදූතෙක් සිටිනවා දුටුමේ. ඔහු ආකාශ මැද්දේ පියාසර කරන පක්ෂීන්ට මහත් හඬකින් මොරගසා. දැන් අපි දන්නවා මේ එළිදරව් 19 වෙනි පරිච්ඡේදයට එන විට සභාව ඔසවාගෙන අවසానයි. දෙවැනි පැමිණීම සිදු වී අමාරයි. යේසුස් වහන්සේ ඇවිත් සභාව ඔසවාගෙන අමාරයි. සභාව ඔසවාගෙන ඉවර වෙන තෙක් අන්තක්‍රිස්තුගේ සැලැස්ම සම්පූර්ණත්වයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අන්තක්‍රිස්තුගේ ක්‍රියාදාමය සිදු කරන්නේ රහසිගතව. සමහර සභාවන් වල වැරදි ඉගැන්වීම් සිදු වෙමින් අන්තක්‍රිස්තුට කාලය උදා කරලා දෙනවා. ඒ වගේම සමහර ලෝයේ දැන් ස්වාමින් වහන්සේ තුල අපි එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මුද්‍රාව ගැන. ඒ වගේම අපි 666 ලක්ෂණය ගැන දකිනවා. එතකොට අපි දැන් අපි කෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්නේ හැම ආයතනයකම ලොකු ගනුදෙනු කරන ආයතනවල පුස්සිටි වල ඒ වගේම CIB වල නාඩියාස් වල සහ ඔය වගේ ලොකු රටේ තියෙන හැම මුදල් කළමනාකරණය එක තැනකින් ශ්‍රී ලංකාවේ ගොඩාක් දිස්ත්‍රික්කවල තියෙන ආයතන තියෙන තැන්වල ලිබර්ටි ප්ලාසා වගේ ඒ වගේ තැන්වල භාවිතා වෙන්නේ 666 කියන කෝඩ් නම්බර්. ඒකට තමයි ඔවුන්ගේ සියලු ගණනයන් එක්කාසු වෙන්නේ. එතනින් තමයි සම්පූර්ණයෙන්ම දවසේ තොරතුරු ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා යක්ෂයාගේ ගණන මනුෂ්‍ය ගණනක් එය 666ක් කියලා ලියලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් අවසාන කාලයට පැමිණෙනවා. ඒ නිසා අපි දන්නවා එළිදරව් 19 වෙනි පරිච්ඡේදයට වෙනකොට ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨ යුද්ධය කර ස්වාමින් වහන්සේ වෙතට දෙවියන් වහන්සේ වෙතට සභාව ඔසවාගෙන දෙනවා. මනාලියේ නැත්තම් රැගෙන ගිහිල්ලා ඉවරයි. එතකොට උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රය ඒ කියන්නේ තවමත් උන්වහන්සේ පැළඳ සිටින්නේ ස්වර්ගයෙන් ගියත් උන්වහන්සේ තවම ලේ ඉසිනු ලැබ වස්ත්‍රය පිටයි සිටින්නේ. ඒ නිසා තවමත් උන්වහන්සේගේ පෞකමාවේ කාලයේ අපි සිටින්නේ. දැන් අපි මේ පෞකමාව කාලයේ සිටින විට අපි මොරන්ඩු නොවි හිතුවක්කාර නොවි අපි පසුතැවිලි වෙන්න ඕන. දැන් සමහර අපිට තිබෙනා වූ ගතියක් තමයි අපි මේ වෙන දෙයක් වුණාවේ කමක් නැහැ ඒවා වෙන්නේ පස්සේනේ කියලා අපි මේ ලෝකේ ජීවත් වෙනවා. අපි කියපුවාම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිගන්නේ නැතුව ස්වර්ගයට යන්න බෑ කියා ඒකට කමක් නැහැ කියලා මිනිස්සු හිතනවා. ඒ වගේම ලබන ආත්මේ මොකක් වුණත් මොකද මේ ආත්මේ ඕන දෙයක් කරලා කියලා දැන් ආත්ම ගණනක මේ යාමක් ගැන කතා කරමින් සිටිනවා. ඒ නිසා අපි ලබන ආත්මයක මහ පොළවේ උපාදිතය වෙන්නේ නැහැ. හරක් වෙලා, බල්ලෝ වෙලා, කුකුල්ලු වෙලා, ගැරන්ඩි වෙලා, නයි වෙලා අපි උපදින්න යන්නේ නැහැ. එහෙම උපදින්න වෙලා අවශ්‍යයක් නැහැනේ. අපි දන්නවා මිනිසයාට ආත්මය, ප්‍රාණය, ශරීරය කියන කොටස් තුනක් තිබෙනවා. නමුත්
සත්වයාට ප්‍රාණය සහ ශරීරය පමණයි. ඒ නිසා සත්වයාට අගමක් ගැන තේරෙන්නේ නැහැ, හොඳක් නරකක් තේරෙන්නේ නැහැ, සහෝදරත්වයක් තේරෙන්නේ නැහැ, අවවිවාහයක් ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා ආත්මය තමයි දෙවියන් වහන්සේගේ කොටස. දැන් ඕගොල්ලෝ ප්‍රවේශම් කරගන්න ඕන ආත්මය. දැන් මිනිස්සු ශාරීරිය ප්‍රවේශම් කරගන්න බොහෝ දේවල් කරනවා. ශරීරයේ ලස්සන තියාගන්න විවිධාකාර ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම හුස්ම තුලින් ශරීරයට විස බීජ ඇතුල් වෙයි කියලා දැන් මම ඇතකේ ඉඳන් මාස්ක් පාවිච්චි කරනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ආත්මය ගැන තිබෙන සැලකිල්ල තමයි තා වටින්නේ. මරුණට පස්සේ අපි දකිනවා මැරෙනවා කියලා කියන්නේ තමන්ගේ ප්‍රාණය ශරීරයෙන් එළියට ඉවත් වීම. එතකොට තමන්ගේ ශරීරයේ ප්‍රාණයෙන් එළියට ඉවත් වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දුන්න හුස්ම දෙවියන් වහන්සේ වෙතට ආපසු හැරී යනවා. එතකොට දෙවියන් වහන්සේ දුන්න හුස්ම දෙවියන් වහන්සේ වෙතට හැරී යනවා. දූවිල්ලෙන් ගත්ත ශරීරය මහ පොළොව වෙතට හැරී යනවා. එතකොට ඒ දෙක සිදු වෙනවා නිකන් මොටෝ. හැබැයි ආත්මය තමා කළ හොඳ හා නරක අනුව දෙවියන් වහන්සේගේ විනිශ්චාසනයේ ඉදිරියට එනවා. සුදු සිංහාසනයේ ඉදිරියට පැමිණෙනවා. එවිට එළුවන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ වෙන්වීමක් සිදු වෙනවා. ස්වාමින් වහන්සේ පිළිගෙන අදහගෙන ධර්මිෂ්ඨකම් මේ ධර්මිෂ්ඨ සිටිය අය දකුණු අත පැත්තට. ඒක 11 වෙනි පදේ කියන්නේ විට ස්වර්ගයේ ඇරී තිබෙනවා දුටිමි බලව සුදු අශ්වයෙක් සිටියේ විශ්වාසයේ සැබෑ කියනු ලැබූ තැනන් වාසයේ ඌ පිට වැඩහුන්සේක. මොකද්ද මේ වෙලාවේ යේසුස් වහන්සේගේ නම තියෙන්නේ ස්වර්ගයේ? විශ්වාසය සහ සැබෑ. දැන් යෝහන් 14:6 කියන මාර්ගයයි සත්‍යයයි ජීවනයයි මම කියලා. මෙතන කියන උන්වහන්සේ විශ්වාසය සහ සැබෑ කියනු ලැබූ තැනන් වහන්සේ සුදු අශ්වයාගේ පිට සිටියා කියලා. එතකොට උන්වහන්සේ ධර්මිෂ්ඨකමෙන් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. දැන් උන්වහන්සේගේ ඇස් ගිනි දැල් වාගේ කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ විනිශ්චයෙන් කාටවත් සැඟවෙන්න බෑ. බොහෝ මිනිසයන්ගේ ඇස් ඉදිරියේ පාපය වසලා පාපයට මේ පාපය වහගන්න පුළුවන්, පාපය හංගවලා කරන්න පුළුවන්. මිනිස්සු ඉදිරියේ පාපය හංගවන්න ලේසි. නමුත් උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේ මිසන් කිසිවෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට ලියා තිබෙනවා. දැන් අපිට පේන උන්වහන්සේ ස්වර්ගයේදී උන්වහන්සේ පමණක් දන්නා වූ නාමයක් උන්වහන්සේ ලියා තිබෙනවා. උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රය, ඒ කියන්නේ කුරුසේ මාර්ගයයි සත්‍යයයි ජීවනය. ඒ කියන්නේ කල්වාරි කුරුසේ උන්වහන්සේ පූජා වුණු ඒ පව්කමාව සුළු කර තැනැත්තන් නැත්තම් ඒ පව්කමාව පිළිගත්තේ නැති තැනැත්තන්ට ස්වර්ගයේ අහිමි වෙනවා අපට පේනවා. අපි මේ වෙලාවේ විශාල බරකින් අපි ක්‍රියා කළ යුතු මේ දේ තමයි මේ යේසුස් වහන්සේගේ සුභාරංචිය උදෙසා වැඩ කරන්න. මේ කුමක්ද හේතුව? යේසුස් වහන්සේගේ ගැලවීම ලැබලා නැති හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැලවුම්කාරයා ලෙස පිළිගත්තේ නැත්නම් ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැලවුම්කාරයා ලෙස අපි පිළිගත්තොත් විතරයි ස්වර්ගයට ඇතුල් වෙන්නේ. ක්‍රියා 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා වෙන කිසි නාමයක් තුල ගැලවීම නැහැ. ගැලවීම ඇති එකම නාමය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමය පමණයි. විවිධ නම් තිබෙනවා. ඒ නම් විවිධ මාර්ග තියෙනවා. විවිධ දර්ශන තිබෙනවා. විවිධකාර දේවල් අපි අහනවා මේ ලෝකයේදී. විවිධකාර සායි බබා විවිධ වෙන දෙයක් කිව්වා. මොහම්මද් නබිතුමා තවත් දෙයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ තවත් දෙයක් කිව්වා. මේ එතකොට අශේරා
මේ දේවතාව යන් තවත් දෙයක් ඒවා. ඒ වගේම ඉන්දියාවෙන් බහුදේවවාදය තුළ තව දෙයක් විශ්වාස කරනවා. නමුත් බයිබලයේ කියන කතාව වෙනස්. දැන් අපිට පැටලෙන තැනක් තියෙනවා. හැම ධර්මයක්ම එකම කතාව කියන්නේ. යේසුස් වහන්සේ කිව්වා ප්‍රේම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා මෛත්‍රී කරන්න කියලා. දැන් ප්‍රේමය සහ මෛත්‍රිය අතර විශාල වෙනසක් තිබෙනවා. අපි පැටලී තිබෙන තැන මෙතනයි. හරි. ඒකයි මෛත්‍රිය කරන්න බැරි දෙයක්. ප්‍රේමය කරන්න පුළුවන් දෙයක්. දැන් යේසුස් වහන්සේ ඒක කරලා පෙන්වුවා. යොහන් 3:16 සහ 17 අපි බලන විට දෙවියන් වහන්සේ ලෝකයට කොයිතරම් ප්‍රේම කළාද? උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ප්‍රේම කළා. එසේ කළේ කිසි කලක විනාශ නොවි සදාකාලික ජීවනය ලබන පිණිසයි. එතකොට ඒක උන්වහන්සේ කරලා පෙන්නපු දෙයක්. ඒ වගේම මේක මාර්ගයක්. ඒක ඇවිල්ලා දර්ශනයක් නෙවෙයි. යේසුස් වහන්සේ අපට ඇවිල්ලා කිව්වේ නෑ දර්ශනයක් ඉෂ්ට කරන්න. උන්වහන්සේ මාර්ගයක්. මේ මාර්ගයක් කියලා කියනකොට මේ මාර්ගය තුල අපි යන නිසා තමයි හැලහැප්පීම් තියෙන්නේ. දැන් දර්ශනයක් තුල යනවා නම් අපිට ඒ තරම් බරක් නෑ. තේරුණාද? එක්කෝ කරන්න පුළුවන් එක්කෝ නොකරන්න පුළුවන්. ඒ වගේම දර්ශනයක තියෙන විපාක. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? මේක කරොත් මේක වෙන්න පුළුවන්. මේක කරොත් මේක වෙන්න පුළුවන්. මෙහෙම කරොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම කරොත් මෙහෙම වෙන්න පුළුවන්. ඕක තමයි ලියවිලා තියෙන්නේ. එතකොට අපි ඒක ඒ තරම් ලොකුවට අපේ ජීවිතේ ගණන් ගන්නෙ නැහැ. ඒ වගේම තමයි දර්ශනයක තිබෙනවා මේ තව දෙයකින් කවර් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් පාපය බර වැඩි නම් පිනේ බර අපි වැඩි කරගත්තොත් පාපයේ බර අහකට යනවා. ඒ නිසා පුළුවන් තරම් හයිහත්තිය තියෙන කාලේ පව් කරලා අන්තිම අඩියේ ඉන්න කාලේ පින් කර. එහෙම පින් කරගන්න පාළේ මදි වුණොත් මැරුණු අය වෙනුවෙන් ජීවත්ව ඉන්න අය පින් කරනවා. මේක ඇවිල්ලා අපි විස් නැත්තම් ඒ දර්ශනය විසින් එහෙට මෙහෙට දර්ශනයට ඉන්න මිනිස්සු වෙන දෙයකට ඇදිලා යයි කියලා හදාගත්තා වූ ක්‍රමවේදය. නමුත් දෙවියන් වහන්සේ එසේ නැහැ. දැන් යේසුස් වහන්සේ ළඟට පව් කරගෙන වෛශාකම් කරගෙන හිටියා වූ ස්ත්‍රියක් අරන් එනවා නේද? ඔගොල්ලෝ දන්නවා යාව ඇවිල්ලා යක්ෂාත්ම 7ක් තිබුණා යාට. ඉතින් මෙයාව අල්ලාගෙන එනවා. මෙයාව අල්ලාගෙන ඇවිත් යේසුස් වහන්සේට කියනවා මේ වෛශා ස්ත්‍රිය මේ වෛශාකම් කරද්දීම අල්ලගත්තා. එතකොට එක පාර්ශවයයි අල්ලගෙන තියෙන පිරිමි පාර්ශවය නැහැ. එතකොට ඊශ්‍රායල් සංස්කෘතිය නැත්නම් රෝම නීතිය අනුව පිරිමි පාර්ශවය තුල තිබුණු කේස් එක මොකද? මේ මොනවද කේස් එක? ඒක ඇවිල්ලා මේ ඒගොල්ලෝ නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිරිමියට ඕන තරම් බලතල තිබුණා නිදහස් වෙන්න. වරදකරුවෙක් විතට පැමිණෙන්නේ එක පාර්ශවයයි. යේසුස් වහන්සේ සමබර උත්තරයක් දෙනවා. මොකද යේසුස් වහන්සේ කියන්නේ මෙතන හිටියෙත් ඔක්කොම පිරිමි පාර්ශවය. ඒකට චෝදනා කරපු ගෙනාවු පූජකවරුත් පිරිමි පාර්ශවය. එතකොට තවත් මොකද්ද කියන්නේ? උන්වහන්සේ කියනවා නුඹලා අතර පාපයක් නැති කෙනා පළමු කොට ගලක් ගන්න. ඒ කියන්නේ විනිශ්චය ඔවුන්ටම බාර දුන්නා. එතකොට කවුරුත් ගැහුවේ නැහැ. ඇයි ඒ නොගැහුවේ? මොන් ඔක්කොම මේ පාපය කරලා තියෙනවා. යේසුස් වහන්සේ ඔවුන්ට මුකුත් කිව්වේ නැහැ. ඔවුන්ට කිව්වේ මොනවත් කිව්වේ නැහැ. උඹලා පව් කරලා තියෙන්නේ උඹලත් මේවා කරලා නේ. ඒව කතා කරේ නැහැ. කමක් නැහැ. උඹලා කරන දේ ධර්මිෂ්ඨද නැත්ද කියලා උඹලම විනිශ්චය කරගෙන හැබැයි පළමු කොට මේ ඔවුන්ට මේ
ගල් ගහන්න කියලා කිව්වා පළමුව මේ වරද කරපු නැති කෙනා. ඉතින් මොකක්ද උනේ? යෝහන් 8 වෙනි පරිච්ඡේදයේ ඔබ කියවුත් මේ කතන්දරේ බලා ගන්න පුළුවන් වෙයි. මොකක්ද සිදු වුනේ? ගැහුවේ නෑනේ. නේද? යේසුස් වහන්සේ මහ පොළොවට විනිශ්චය දුන්නා ඇඟිල්ලෙන් බිමලිය. එතකොට ඕන් ගැහුවේ නෑ. ගැහුවේ නෑ කියලා කියන්නේ ඕනුත් මේ වැඩේට අදාළයි. මේ මොකද හේතුව? ඔවුන් මේ වැඩේ තුල සිටලා තිබෙනවා. එතකොට ඔවුන් කරේ නෑ. දැන් එතකොට යේසුස් වහන්සේ ස්ත්‍රියගෙන් එක දෙයක් අහනවා. මොකක්ද අහන්නේ? ඔයාලට කවුරුත් හරි වරද තැබ්බේ නැද්ද කියලා. එතකොට ඒ ස්ත්‍රිය කියනවා නෑ කියලා. ඒකට ඇත්තටම මේ ස්ත්‍රිය මොකද්ද දැක්කේ? දෙවියන් වහන්සේ තුල ඒ ස්ත්‍රිය මොකද්ද දැක්කේ? ප්‍රේමය. යේසුස් වහන්සේ මොකද කියන්නේ? මාත් උඹට වරද තබන්නේ. ඇයි මේකේ අදහස උනේ යේසුස් වහන්සේ වරද කරලා තියෙනවා කියලා අදහසක්ද නැහැ? ඒකට විවිධ ඇමරිකාවේ සෝගාන තියෙනවා මාරියා මංගලයි මාරියාත් එක්ක යේසුස් වහන්සේ විවාහ වුණා. ඒවා ඔක්කොම කැන්සල් වුණා. ඒ වගේම ඒකට මේ විවිධකාර ෂෝ ගැහුවානේ නේ. යේසුස් වහන්සේ විවාහ වෙලා හිටියා. අරකයි මේකයි කියලා. යේසුස් වහන්සේ විවාහ වෙලා හිටියේ නෑ. යේසුස් වහන්සේ කියවනේ මං ආවා විවාහ කරගන්න නෙවෙයි කියලා. මේ ඒ නිසා ඒ පරීක්ෂාව මිනිස්සුන්ට ඇති වෙන්නේ නැති වෙන පිණිස තමයි යසාය පොතේ කියන්නේ රෝවා සෝබනකමත් උන්වහන්සේට තිබුණේ නැහැ කියලා. උන්වහන්සේ බොහොම රුවට ආවෙත් නැහැ සෝබනව ආවෙත් නැහැ. උන්වහන්සේ සාමාන්‍යයෙන් ආවේ සිරුරක් ඇතිව. කියන්නේ තව කෙනෙක් දැකලා උන්වහන්සේව ආකර්ෂණය කරගන්න වෙන ලක්ෂණ උන්වහන්සේගේ තුල තිබුණේ නැහැ කියලා තමයි බයිබලයේ කියන්නේ. ඒකට උන්වහන්සේ ආවේ පාපයෙන් මිනිස්යාව ගලවන්න. ඒක තමයි මෙතන කියන්නේ ධර්මිෂ්ඨ වස්ත්‍රය නැත්නම් සුදු වස්ත්‍රය ඇඳගෙන ඉන්නා වූ තැනන් වහන්සේ කියලා එළිදරව් 19 වෙනි පරිච්ඡේදය. ඉතින් අපි දකිනවා කොහොමද සිදුවන්නේ? උන්වහන්සේ අපේ ජීවිතවල පාපේ ගණනට තියන්නේ නැහැ. දැන් මතේ 11:27 සිට 29 දක්වා වෙහසවන්නා බර උසුලන්නා සියල්ලනි මා වෙතට එන්න මා නුඹලාට සහනය දෙමි. මා සිතින් මුරුදුව සිටිමි. එහෙමයි කතා කරන්නේ. යේසුස් වහන්සේ කියන්නේ මා සිතින් මුරුදුව සිටිමි. මාගේ වියගහ නුඹලා මත අරගෙන නුඹලාගේ බර වියගහ මා මත තබා මගෙන් ඉගෙන ගන්න. එතකොට එයා දෙවියන් වහන්සේ කියන්නේ ඉගෙන ගන්න. දේව වචනය තමයි ඕගලන්ගේ බර සැහැල්ලු කරන්නේ. ඒ යක්ෂයා අපිට විශාල වැරදි තවත් අන්තක්‍රිස්තු ඇති කරලා තියෙන වැරදි මතයක් තිබෙනවා. ඇයි? හාස්කම් පිටිපස්සේ යන. දැන් හාස්කම් පිටිපස්සේ යන එක පිළිබඳව පැහැදිලිවම බයිබලයේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 21 සිට 23 ඔයගලට කතා කරලා තියෙනවා. ඔවුන් මොනවද කියන්නේ? මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරා, ඔබ වහන්සේගේ නාමයෙන් රෝගීන් සුව කරා, වහන්සේගේ නාමයෙන් පුදුමහා ලකුණු අපි කළා කියලා කියනවා. කරලා ජීවත් වුණාද, කෑවද, සල්ලි හොයාගත්තද, ගෙවල් දොරවල් හදාගත්තද, බිල්ඩින් හැදුවද, වාහන ගත්තද, ඕවා බන්දන්නේ නැහැ. මුතුන් කියනක් කරා කියලා. එතකොට යේසුස් වහන්සේ ඔවුන්ට මොකද කියන්නේ? දැන් මේ ධර්මිෂ්ඨ විනිශ්චයකින් විනිශ්චය කරන තැනන් වහන්සේ කියලානේ මෙතන කියන්නේ උන්වහන්සේ. 11 වෙනි පදේ මොනවද කියන්නේ? අධර්මිෂ්ඨකම් කරන්නෙනි මාගෙන් ඉවත්ව යන්න. දැන් සුවමෙහයන් කිරීම අධර්මිෂ්ඨකම් කිරීමක්ද? යක්ෂයන් දුරු කරන එක අධර්මිෂ්ඨකම් කිරීමක්ද? රෝගීන් සුව කරන එක අධර්මිෂ්ඨකම් කිරීමක්ද? නෑ. මේක කරන විට ඕන් තුල තිබ්බ ආත්මාර්ථකාමී අදහසයි මෙතන එළිදරව් වෙන්නේ. එතකොට යේසුස් වහන්සේ කියන අධර්මිෂ්ඨකම් කරන්නෙනි මාගෙන් ඉවත්ව යන්න. යන්න කියලා කියනකොට කොහෙටද යන්නේ කියලා කියන්නේ යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් පිළියෙල කරලා තිබෙන ස්ථානයට යන්න. එහෙමනම් අපට තේරෙනවා අපාය සූදානම් කරේ කාටද? එයාක අපට සූදානම් කරපු එකක් නෙවෙයි. කොයි සූදානම් කරපු නැති තැන් වලට යන්න ලැහැත්ති වෙන්න එපා. නේද?
ඉල්ලම් කනවා කියලා කියනවා. මොකටද අපාය ගන්නෙ? හරිද? ඔව් හේතුව මොකන්ද? අපායේ අපිට කිසිම අයිතිවාසිකමක් ඇත්තේ නැහැ. අපිට හිමි ස්වර්ගය. අපාය කාටද? යක්ෂයාට, උගේ දූතයාට. ඉතින් අපිට අපායට යන්න වෙන්නේ ඇයි? යක්ෂයාගේ කැමැත්ත කළොත්. අපිට අපායට යන්න වෙන්නේ යක්ෂයාගේ කැමැත්ත කළොත්. යොහාන් 8:44 වෙනි පදය කුමක්ද මේ කියන්නේ? දැන් මේ ඔබ මොකද දාන්න එපා මේ මට මගේ ඔළුව හෙට මෙහෙට යනවා. හරිද? සම්දර්ශන පසුවට දාමු. කුමද්ද සිදුවන්නේ? ස්වාමින් වහන්සේ මේ දැන් ඔබ මේ පාඩම සම්බන්ධයෙන් ඔබට කොයිතරම් හැකියාවන් තියෙනවද කියලා බලන්න අපිට අවශ්‍යයක් නැහැ. මම මේ දේශනා කරන විට විවිධ විකාර කරන්න එපා මේකට. මට ඔළුව අමාරුයි එතකොට. අපි යාත්නා කරමු. ස්වාමිනී අපි මේ වෙලාවේ ඔබ වහන්සේගේ අභිමුඛයට මේ පැමිණෙනවා. ඔබ අපව බලවත් විදියට ක්‍රියා කරන්න. යසබේල්ගේ ආත්මය අපි බඳිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනයට අවධානය යොමු කරන්න. ඔබට කොයිතරම් හැකියාවන් තියනවද? කොයිතරම් බලයක් තිබෙනවද? ඔබගේ මේ Zoom එකට ඔබේ ෆොටෝ කොයිතරම් වටිනවද? ඒව වැඩක් නැහැ. ඒව ෂෙයා කරන්න එපා. දැන් මේ වෙලාවේ අපි ස්වාමින් වහන්සේගේ වචනේ වෙතට යමු. දැන් අපට පේනවා මේ දෙවියන් වහන්සේගේ වචනය තුල තමයි අපට ගැලවීම තියෙන්නේ. මාර්ගය තියෙන්නේ, සත්‍යය තියෙන්නේ. යක්ෂයා කුමක්ද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනයෙන් අපේ ඔළුව ඉවතට හෙලන්න බලනවා. දැන් බලන්න ඕගොල්ලන්ට සභාවේ නිරහර මෙහෙයක්, බයිබල් ස්ටඩියක්. ඒ වගේ දේවල් වලට හරිම අමාරුයි පැමිණෙන්න. එක්ක දුරකථනයට මොකක් හරි වෙනවා. නැත්නම් ඩේටා වලට මොකක් හරි වෙනවා. නැත්නම් ඒකට එන්න තරම් අමතක වෙනවා. නැත්නම් ඊට වඩා වැඩි යක්ෂයා භාවිතා කරන අලුත් ආයුධයක් තමයි මේ කාර්ය බහුලයි කියන එක. බිසි කියලා ඔයගොල්ලෝ කියන්නේ නිතරම. කාර්ය බහුලභාවය. දැන් කාර්ය බහුලභාවය හොඳයි. හැබැයි කාර්ය බහුලභාවයට දෙවියන් වහන්සේ දීලා තියෙන උත්තරේ හරි අමුතුයි. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය කොහොමද කියන්නේ? හරිද? පළමු කොට ධර්මිෂ්ඨකමයි රාජ්‍යයයි හොයන්න. එවිට උඹලට සියල්ල හම්බ වෙන්න යනවා. දැන් ධර්මිෂ්ඨකමයි රාජ්‍යයයි කියලා කියනකොට උන්වහන්සේට වැඩිපුර කාලය දෙන්න. දෙවියන් වහන්සේගේ වචනයට, යාඥාවට, নমස්කාරයට ස්වාමීන්. දැන් ඊට අපි ඒ වගේ කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? තරංගකාරීත්වය අපි ඇති කරගන්නවා. නේද? තරංගකාරීත්වය හරිම භයානකයි. හරි සංසන්දනයේ ඊටත් වඩා භයානකයි. අරගොල්ලෝ වාගේ අපි වෙන්න ඕන. අරගොල්ලෝගේ ගේ වගේ අපි ගේ හදන්න ඕන. අරගොල්ලන්ගේ වාගේ අපි වාහනයක් ගන්න ඕන. අරගොල්ලන්ගේ වාගේ අපි බයිසිකල්. ඒක තමයි සංසන්දනය කියලා කියන්නේ. තරංගකාරීත්වය කියලා කියන්නේ අන් අයට වඩා සබාවේ වුණත් හැම දෙනාට වඩා ඉහළින් මා සිටින්න ඕන කියන ආකල්පය. මේක හරිම භයානක දෙයක්.
තරංගකාරීත්වය සහ සංසන්දනය අපේ ජීවිතයට ඇතුල් කරනවා යක්ෂයා. ඉතින් අපි කාර්ය බහුල වෙනවා. මොකද අපි තරඟයකනේ සිටින්නේ. ඉතින් අපිට තියෙන ආර්ථික තරඟයක්. ඉතින් අපි දේව වචන ඉගෙන ගන්නෙ නැහැ. අපි බයිබල් ස්ටඩිය තියෙන වෙලාවට, නිරහර මෙහෙ තියෙන වෙලාවට, දේව මෙහෙ තියෙන වෙලාවට අපි විවිධාකාර වැඩ දා ගන්නවා. විවිධාකාර විදිහට දුවනවා. එතකොට අපිට මඟ හැරෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයෙන් මඟ ඇරෙන විට අපේ ජීවිතයේ තව දෙයකට ඔටෝ ඉඩ ඇරෙනවා. ඒ තමයි සතුරාගේ බලයට. සතුරාගේ බලයට ඉඩ ඇරෙනවා. මක්නිසාද? ගිවිසුම කියන වචනය අපට උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ දේ දුන්නෙන් අපට පේනවා. නැවතත් ජල ගැලීමකින් ලොව විනාශ කරන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ ගිවිසුමක් කරනවා මනුස්ස සංහතිය සමග. ඒක උප්පත්ති 6 අපට පේනවා. ඉතින් උප්පත්ති 6 උන්වහන්සේ නෝවාගේ ගිවිසුම සිහි කරා. ඒ නිසා දැන් මේ ගිවිසුමක් කියලා කියන විට ඒකේ දෙපාර්ශ්වයක් සිටිනවා. ඉතින් අලුත් ගිවිසුම, පරණ ගිවිසුම. බයිබලයේ ගිවිසුම් දෙකක් තිබෙනවා. පරණ ගිවිසුම කියලා කියන්නේ යේසුස් වහන්සේ එන්න පෙර ලියවුණු පොත් 39. උප්පත්ති ඉඳන් මලාකි දක්වා පොත් 39 යේසුස් වහන්සේගේ පැමිණීමට පෙර. ඒ පොත් 39 අනාගත වත්රු විසින් ඒ වගේම මේ පූජකයන් විසින් ලියා තිබෙනවා. සුද්ධාත්මෙන් පූර්ණ වුණු අය තමයි මේ පොත් 39ම ලියලා තිබෙන්නේ. ඉතින් අවසාන පොත මලාකි වලින් පස්සේ අවුරුදු 400ක් නිහඬ කාලය. ඒ කියන්නේ කිසි අනාගත වත්රු කෙනෙක් ලොවට පැමිණෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ අහපව් එන තෙක්. යොහාන් බෞතිස්ත තමයි අහපව් ඉපදෙන්නේ. එතකොට යොහාන් බෞතිස්ත ඇවිල්ලා කියනවා මෙසායා එනවා. ගලවුම්කාරයෙක් එනවා. ඒ පණිවිඩයත් කියන්නයි මම ආවේ. මිනිස්සු ඇහුවා උඹ කවුද? උඹ එලියා නැවත නැගිට්ටද? මොකද එලියා මැරුන්නේ නැහනේ. එලියා නැව එසවා ගත්තනේ. එතකොට එලියා ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. මෝසෙස්ගේ මිනිහ හම්බුන්නේ නැහනේ. ඒක ප්‍රශ්නයක් තිබුණා. ඒනොක් ඔසවා ගත්තනේ. ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මිනිස්සු ඇහුවා උඹ එලියාද කියලා. ඊට පස්සේ ඔහු කිව්වා මම එලියා නෙවෙයි. මම එන්න සිටින තැනන් වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න කියලා. එතකොට එලිසබෙත් කියන්නේ මරියා තුමියගේ අක්කා. ඉතින් මරියා තුමියගේ අක්කට උපදින්නා වූ සහෝදරේ දරුවා තමයි යොහාන් ද බෞතිස්ත කියලා කියන්නේ. එතකොට මෙයා මනුෂ්‍ය සමාජය තුළ ජීවත් වුණේ නැහැ. වනාන්තරයේ ජීවත් වුණේ මීවද සහ පළගැටියන් කියනා වූ ඒ දේවල් සහ ගස්වල තිබෙන ඒ ගෙඩි වර්ග ඔහු ආරයට ගත්තා. මුද්‍රික පානය බීවේ නැහැ. ඔහු අපවිත්‍ර වූ තොල් ඇතුව ජීවත් වුණේ නැහැ. ඔහු යෝර්දාන නදිය තුළ බෞතිස්ම කරමින් සිටින විට සමා මෙසායා පැමිණෙන්නේ. එතකොට පැමිණෙන විට තමයි ඔහු කියන්නේ මෙන්න මම හෙව්වා වූ තැනන් වහන්සේ දැන් මෙතෙන්ද ආවා කියලා. උන්වහන්සේගේ වහන් වල පටියවත් ලියන්න මා සුදුසු නෑ කියලා යොහාන් බෞතිස්ත කියනවා. එතකොට යේසුස් වහන්සේ තමයි ඒ වෙල විට යෝර්දානයට පැමිණෙමින් සිටියේ. එතකොට යේසුස් වහන්සේ මොනවද කියන්නේ? මනුෂ්‍ය පුත්‍රයා මිනිසෙක්ගේ අතින් බෞතිස්මය ලබන්න ඕනේ. ඇයි? අනාගත වස්තු. ඒ කියන්නේ පරණ පොත් 39 ලියලා තිබුණු දෙය අහක හෙලන්න නොවේ. ඒක ක්‍රියාත්මක වෙලා ඉෂ්ට වෙන පිණිස උඹ මාව බෞතිස්ම කරන්න කියලා කියන. එතකොට උන්වහන්සේ බෞතිස්ම කරා. පරවියෙක්ගේ ස්වරූපයෙන් සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ කරපිටට වැවුණා. එතකොට ස්වර්ගයේ ඇරුණා ඒ ගර්ජනාද හඬ. ඒ අවට හිටපු මිනිස්සුන්ට ඇහුන්නේ නැහැ. හැබැයි යොහාන්ට ඇහුණා. එතකොට අපිට පේනවා ස්වර්ගයේ තිවෙනවා කියලා. මම ඔබට උත්සාහ කරන්න යන්නේ ස්වර්ගයක් නැහැ කියන මිත්‍යා මතයක් මිනිස්සු ගොඩනගාගෙන යනවා. ස්වර්ගයක් නැහැ මහ පොළොවම තමයි පෝසත් වෙලා ඉන්න අය තමයි ස්වර්ගයේ ඉන්නා වගේ ඉන්නේ. දුප්පත් වෙලා ඉන්නේ පව්කාරයෝ කියලා. එතකොට දැන් මේ ලෝකේ පාපයට බලින්නේ තියෙන්නේ.
ඒ නිසානේ බාර් කරන එක පෙජරෝ එකේ ගිහිල්ලා රටකජු විකුණන එක බයිසිකලේ යන්නේ. දැන් ඔය දෙකේ පාපේ තියෙන්නේ මොකටද? පාපේ බිස්නස් එක මොකද්ද? බාර් එකනේ. ඌ පෙජරෝ එකේ රටකජු විකුණන එක යන බයිසිකලේ. මාර අධර්මිෂ්ඨ ලෝකෙකනේ අපි ඉන්නේ. හරි ඒ කියන්නේ යක්ෂයාගේ දේ මහ පොළවේ කරනේකට බොහොම විදිහට දිනුවක් තියෙනවා. ඉතින් ක්‍රිස්තියානියට යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අපි ගැලවීම ලබන ආශිර්වාද ලබනවා කියලා කියන්නේ 1 තිමෝති 6:10 ඉඳන් කියන මුදල් සියලු නපුරුකමේ මුලක්. අපිට රැවටිලිකාර ආත්මයක් තියෙනවා. මුදල් ලැබෙන විට තමයි දෙවියන් වහන්සේ මගෙත් එක්ක ඉඳ යන්නේ කියලා. ඒ නිසා දේව සේවය අතහැරලා මිනිස්සු රට යනවා. දේව සේවය අතහැරලා මිනිස්සු රස්සාවලට යනවා. දේව සේවය අතහැරලා මිනිස්සු වෙන දේවල් කරන්න ගිහිල්ලා සඵලත්වයේ පෙන්වන්න හදනවා. සඵලත්වයේ පෙන්වන්න හදන්නේ මොකටද? දෙවියන් වහන්සේට වඩා සල්ලි බලවත් කියන එක පෙන්වන්න. නෑ එහෙම නෑ. එහෙමනම් මේ ගැලවීම ලබලා නැති මිනිස්සුනේ මේ ලෝකේ වැඩියම දියුණු වෙලා ඉන්නේ. ගැලවීම ලබන මිනිස්සු දුක් නෙවිඳින්නේ. යේසුස් වහන්සේ කිව්වා අපිට පාරවල් දෙකක් තියෙනවා. එකක් ලෝකේ පාර. ඒක විශාලයි. ඒක යන්න හරි ලේසි. හැබැයි ඒක වැටෙන්නේ නිරයට ගිහිල්ලා. අපිට තව පාරක් තිබෙනවා. ඒක හරි පටුයි. ඒක හරි කටුගොකුටුයි. ඒක යන්න හරි අමාරුයි. හැබැයි ඒක යනවා ස්වර්ගයට. දැන් ඕගොල්ලෝ පටු මාර්ගේ යන්න තෝරා ගත්තා නම් අර ලෝකේ යන මහා පාරේ යන උන් දිහා බලලා සංසන්දනය කරලා මේ ආත්මික වැටෙන්න හදන්න එපා. ඔබට ඒකට ඇවිල්ලා තියෙන අවශ්‍ය දේ තමයි අර මේ ප්‍රඥාවේ ආත්මය අවශ්‍යයි. මේ යෙසායා 11 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියන්නේ ආත්මයන්න් වහන්සේ සබ්දිනා කියලා. ඒ කියන්නේ සුද්ධාත්ම හතක් නෙවෙයි නතන කතා කරන්නේ. සුද්ධාත්මයේ වශයෙන් දීලා තිබෙන සුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන ක්‍රම හතක්. ඒකේ තියෙනවානේ දේව බලය ප්‍රඥාව ඒ වගේ කතාව තියෙනවානේ. දැන් හොඳට මතක තියාගන්න. ලෝකෙ දිහා බලලා අපි හිතනවා එහෙමනම් මේ සිප්පුපේ පෙරණ මිනිහා දිනුන වෙනවා. නැසෙන් කොටස දෙන්නේ නැති එකක් දිනුන වෙනවා. හරිද? පෞකාරයක් දිනුන වෙනවා. හරි සභාවට ඇවිල්ලා හුඟක් හොඳට යාත්නා කරන්නේ නැති එක මේ නැගිටලා ටිකක් දිනුන වෙලා යනවා. මේවා ඇවිල්ලා ඊටමත්ම වැරදි තර්ක. දැන් යේසුස් වහන්සේ ඔයගොල්ලන්ට ඇවිල්ලා මොකද්ද කිව්වේ? මනුස්ස පුත්‍රයාට හිස තබන්න තැනක් නැහැ කියලා කිව්වා. දැන් යේසුස් වහන්සේට තිබුණු ගේ පෙන්නන්න බට පුළුවන්. කොහේ හරි යේසුස් වහන්සේට බයිබලේ තට්ටු 6ක ගයක් තිබුණා. කොහේ හරි කියනවනම් මට පෙන්නන්න මට තාම එහෙම හම්බෙලා නැහැ. යේසුස් වහන්සේගේ ගාඩන් එක මාන යේසුස් වහන්සේ ගිය මාර අස්පකරත් එක ගියේ ඒකේ රෝද රත්තරන් වලින් තමයි හදලා තිබ්බේ. එයා එහෙම මොකක් හරි තියනවා. මට නම් තාම හම්බ වෙලා. යේසුස් වහන්සේ කිව්වා මනුෂ්‍ය පුත්‍රයාට හිස තියන්න තැනකුත් නැහැ. උන්වහන්සේ ගස් උඩ මුල් උඩ උඹස් උඩ ඔළුව තියාගෙන ඉඳලා. සීතල උණුහුම මේ වේදනාව දුක කම් කටුලුව මధుරෝ ඉන්නේ හිටියානම් ඉස්සරේ මම දන්න හිටියද කියලා මధుරෝ හිටියානම් ඇති. ඉතින් උන්වහන්සේ ළඟට ආපු අය බලන්න. උන්වහන්සේ තෝරාගත්ත අය බලන්න. උන්වහන්සේ ගෝලිය 12 දෙනා තෝරනකොට කොහෙටද ගියේ? සුංගාමය කරන තැන් වලට ගියා. එතන ගිහිල්ලා මතේ උට තට්ටුවක් දාලා කිව්වා මගෙත් එක්ක යන්න කියලා. ඒකට මේ මිනිහා අය බදු අරගෙන හිටියේ එතකොට. හරි? නැත්තම් ඔය කාසි පොල කාසි එකතු කරනවා වගේ මාකට් එකේ මුදල් එකතු කරමින් හිටිය දවස් ගාන වෙලෙන්ද. දැන් පේතරස් යනකොට මොනවද කරේ? මාළු අල්ලගෙන ඉඳලා මේ සුස්වාංශය ඇවිල්ලා අහනවා කො මොකුත් අහුන්නේ කණ්ඩ මොකුත් නෑනේ ස්වාමීනි ජීවිතේ පරාජය තමයි හැමදාම තියෙන්නේ. දුක තමයි හැමදාම තියෙන්නේ. කනස්සල්ල තමයි හැමදාම තියෙන්නේ. අපි රැතිස්සේ මූදේ ගිහිල්ලා එනවා මොනවා හරි හම්බ වෙයි කියලා ගෙදර උන් බලාගෙන ඉන්න අපි එනකම් මොකුත් නැහැ. දැලේ තියෙන සිප්පි කටුයි මේ මොනවා හරි මේ රොඩු කෑලි පමණ එක මාළුවෙක්වත් නැහැ. තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කිසි දෙයක් ගැන උන්වහන්සේට නෑ. ඉතින් මේ කිසි දෙයක් නැති මිනිස්සු තමයි උන්වහන්සේ ඇවිල්ලා හොයාගත්තේ. පේතරස් පරාජය වුණු ජීවිතයක්.
හරි. ඊ타ත්ම පරාය අන්ත පරාදේ වුණු ජීවිතයක් ඉඳගෙන කියන මොන පිස්සුද යේසුස් වහන්සේ ගෙදර යනවට වඩා හොඳයි මූදටම පනිනවා. ඒවා ලියවිලා නැහැ බයිබලේ. මිනිහා එහෙම කියන්නේ නැති. අපිට බයිබල් පද ස්කෑන් එකේ පේනවනේ දාන. හරිද? දැන් එහෙම හිතන්නේ නැති. ඉතින් මිනිස්සයා යේසුස් වහන්සේ කියනවා මේ තව පොඩ්ඩක් දාමුද දැලා කියලා. එතකොට පේතරස්ට තිබුණා ඊටම ලක්ෂණේ බලන්න. කීකරුකමනේ. බලන්න එයා කියනවා එයාට තර්කයක් ගේන තිබුණානේ. දේව වචනයට කීකරු වීම හරි වැදගත්. මේ ඉරිදරව පොත ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට බැටළු පැටවානු කියලා කියන්නේ යේසුස් වහන්සේට. බැටළුවගේ ලක්ෂණ බලන්න. අනින්නේ නැහැ. දුවන්නේ නැහැ. කොයිතරම් හොඳ තනකොළ දැක්කත් ස්වාමී එඬේරට පේන තෙක් මානයකට එහාට ගමන් කරන්නේ. කොයිතරම් පිපාසයේ තිබ්බත් මේ වතුර බොන්නේ යන්නේ නැහැ. එඬේරා බහැලා ගැඹුර පෙන්නනකම්. එඬේරා බහැලා වතුරේ වාඩි වෙන්න ඕන. එතකොට තමයි වතුර බොන්නේ උන්. නැත්තම් වතුර බොන්නේ නැහැ. වතුර බොන්නේ නැහැ. එඬේරා ඉස්සෙල්ලා බහැලා ගැඹුර පෙන්නන්න ඕන. ඊට පස්සේ තමයි වුන් පෙන්නන්නේ. දැන් කඩාගෙන බිඳගෙන යන්නේ නැහැ. හිතුවක්කාර විදියට ගමන් කරන්නේ නැහැ. නොහොබිනා විදියට හැසිරෙන්නේ නැහැ. බැටළුවාගේ ලක්ෂණය. බැටළුවෙක්ගේ මොනවද ලැබෙන්නේ? ලොම් සහ කිරි. එතකොට ලොම් වලින් බැටළුවාට ලැබෙන්නේ මොකද්ද? උණුහුම් භාවය. ලොම් කපපුවාම ලැබෙන්නේ මොකද්ද? අතික සීතල දුක. නමුත් ඌ ලොම් කපන්න ඉඩ දෙනවා. මොකද ඌ ලොම් ස්වාමියාට දෙන්නයි. ස්වාමියා ඌ බලාගන්නේ කියලා දන්නවා. එයාගෙම ඌ කිරි දෙනවා. එතකොට බැටළුවා කවදාකවත් කකුල් බැඳලා නෙවෙයි කිරි ගන්න. ඌ පයින් ගහන්නේ අනින්නේ නැහැ. ඕන වෙලාවක ඔළුව අත ගාවත් ඔළුව නමනවා. ඔගේකේ හොඳ බැටළුව ඒක තමයි පුත්තලම් පැත්තේ ඉන්න මේ අර හොරිකඩ බැටළුව ගැන නේ මම කතා කරන්නේ. නොක්කෝ වගේ හොඳ බැටළුවක්. ඉතින් මේ දැන් යේසුස් වහන්සේට මොකද කියන්නේ බැටළු පැටවාන. පේතරස්ට දැල් දාන්න කියනකොට පේතරට කියන්න පුළුවන් මේ මොහොතේ ගිහලා නැහැ නේ ඔයා මොන මොහොතක් ගැන දන්නවා. දන්න ඉතිගෙඩියක් නේ. දවල්ට මේ මොහොතේ දැල් දාන්න එනවා මෙතන. අපි මේ රැය ගිහිලා මැරිලා අපේ ජීවිතේ මේ එපා වෙන අපි ඉන්න මෙයා තව දැලුත් දාන්න කියලා. ගෙදර යන්නත් ඕනේ නැහැ කියලා හිතුවේ නෑ මිනිහා. මිනිහා ආපහු දැල පටවගෙන ගිහිලා ඔබ වහන්සේ කියන නිසා කරන්නම්කෝ කියලා කරපුවාම මාළු 153 දෙනෙක් අසු. දැන් කොහේ හරි ඊශ්‍රායලේ නැත්තම් රෝමේ එක කියලා ගහලා තිබ්බොත් ඒක දෙවියන් වහන්සේගේ තැන. අංක ක්‍රමයට තමයි ඊශ්‍රායලේ හඳුන්වන්නේ. එක කියලා කොහේ හරි ලොකුවට ගහලා එක කියලා දැන් අපිට ලාංඡන ගහලා තියෙනවානේ නේ. අපි පාරේ යනකොට ලාංඡන දකින්නනේ. තරාදියක් එල්ලලා මේ උදුරු කටුවයි තරාදියයි ඔහොම අල්ලගෙන හිටියා නම් උසාවිය කියලා අපි දන්නවා. නේද? අධිකරණය කියලා අපි දන්නවා මේ මෙතන තියෙන්නේ. නීතිය සමබරයි කියලා කියන්න පුළුවන්. හරි. ඒ වගේම අපි දන්නවා මේ හැන්කර් එක වගේ සර්පයා වෙලිලා ඉන්නවා නම් ඒකට අපි දකිනවා සෞඛ්‍ය ඩිපාර්ට්මන්ට් කියලා නේ. මොසෙස්ගේ සර්පයා වගේ තවම සර්පයා වෙලිලා තියෙනවා නේ කතාව තමයි තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා එතන තියෙනවා. එතකොට දැන් ඊශ්‍රායලේ නැත්තම් රෝමේ කොහේ හරි එක කියලා තිබුණා නම් මෙතන දෙවියන් වහන්සේගේ බලය තියෙන තැන. හරි. මේ දෙවියන් වහන්සේට මුල් ස්ථානය දීලා තියෙන තැන. කොහේ හරි පහ කියලා තිබුණා නම් දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන ක්‍රියාත්මක කරන තියෙන තැන. කොහේ හරි තුන කියලා දැක්කා නම් යේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව කතා කරන තැන. 153 අදහස ඒක තමයි. එක දෙවියන් වහන්සේගේ බලය එක දෙවියන් වහන්සේ පහ දෙවියන් වහන්සේගේ බලය තුන උත්ථානය වී 153 තේරුම ඒකයි. මොසෙස් පේතරස්ට කිසි වෙලාවක යේසුස් වහන්සේ සුභාරංචිය කතා කරේ නැහැ. සුභාරංචිය පෙන්වුවා. සුභාරංචිය පෙන්නලා කිව්වා දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ බලය තුල උන්වහන්සේගේ උත්ථානය වීම තුලයි ඔබට ජයග්‍රහණය තියෙන්නේ. ඔබගේ වෙහෙස තුල මහන්සිය තුල ඔබගේ කාර්ය බහුල ජීවිතය තුල ඔබට ජයක් නැහැ.
ඉතින් පේතරස් යේසුස් වහන්සේත් එක්ක ගෝලියොත් ආවා. ඒගොල්ලෝ බලන්න තෝරාගත්ත අය. හරි පේතරස් කියලා සුභාරංචිය කිව්වා. පිලිප් නතානියල් එක්කන් ආවා. යාකෝබ්ලා කැඳෙව්වා. මේ වගේ ගොඩක් ගෝලියෝ කැඳවන විට පිලිප් ගිහිල්ලා නතානියල් එක්කන් එනකොට යේසුස් වහන්සේ කියනවා සැබවින්ම මේ ඊශ්‍රායලෙදී ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කුමාරයෙක් මේ. තෝට නතානියල් අහන කොහොමද ඔබ වහන්සේ මං ගැන දන්නේ? මං අදයි නේ ඔබ වහන්සේ හම්බ වෙන්නේ. යේසුස් වහන්සේ කියන අට්ටික ගහ යට ඉන්නකොට මම ඔබ වහන්සේ ඔබව දන්නවා කියලා. එතකොට එයාගේ සිදුවීම කුඩා කාලේ සිදුවීමක ප්‍රශ්නයක් එයාට මතක් වෙලා එයා කියන සැබවින්ම ඔබ දේව පුත්‍රයා. ඔබට කවදාකවත් මිනිසුන්ට බොරු කරන්න බෑ. ඔබ මිනිසුන්ගේ ඇතුළාන්තේ දන්නවා. එලිදරව් පොතේ කියන්නේ මොනවද? සිත සහ හෘදය විමසන්නා උත්තැනන් වාසේ නුඹලට කතා කරනසේ. ඒ නිසා අපි බයිබලයේ හොඳට ඉගෙන ගත යුතු දෙයක් තමයි එලිදරව් පොතේ උන්වහන්සේ සිත සහ හෘදය අපේ විමසනවා. ඒ නිසා හැම වෙලෙම අපේ සිතුවිලි මේ අවසාන කාලය ආරක්ෂා කරගන්න. තරඟකාරීත්වයන් වලින් මිදී සංසන්දනය කරන්න යන්න එපා. ලෝකේ ඉන්න මිනිස්සුන්ට හරියනවා තමයි. ඒක ඉතින් පාර්ලිමේන්තුව දිහා දැක්කම හොඳටම තේරෙනවා. එතන තමයි ගොඩක් අය හොරකම් කරලා ඔක්කොම විනාශයන් කරන්නේ. හැබැයි ඒගොල්ලෝ මොනුත් වෙන්නේ මේ අහිංසක මේ මිනිස්යන්ට කොරෝනා වැළඳෙනවා. අහිංසක මිනිසුන්ට මේ උණ සන්නිපාතේ හැදෙනවා, පිළිකාවන් හැදෙනවා, මේ අංශභාග හැදෙනවා. ඒකලට මොකුත් වෙන්නේ නැහැ. යක්ෂයාට සේවය කරනව එවුන් යක්ෂයා විසින් ආරක්ෂා කරනවා. යක්ෂයාට තමයි මරණේ බලය තියෙන්නේ. මරණයේ බලය විනාශ කරන්න යේසුස් වහන්සේ පැමිණියා. රෝගයේ යක්ෂයාගේ රෝගයේ බලය විනාශ වෙන්නේ යේසුස් වහන්සේ පිළිගැනීමෙන් පමණයි. මරණය බලය විනාශ වෙන්නේ යේසුස් වහන්සේ පිළිගැනීමෙන් පමණයි. සදාකාලික ජීවනයට අපට යන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේගේ පිළිගැනීමෙන් පමණයි. ඒ නිසා එලිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය අවුරුදු 3මාර තුල යක්ෂයා නැත්නම් අන්තක්‍රිස්තු බලවත් දේවල් කරනවා. අපි රැවටෙන්න අවශ්‍යයක් නැහැ. මුර්ගයාගේ රූපය කතා කර මොකද කියන්නේ? දැන් ඔක තාම දැකලා නැහැනේ. ඔයගලගේ කොහේ හරි හන්දියේ තියෙන රූපේ කොහෙද යන්නේ කියලා අහුවොත් එහෙම පලන්තේ දාලා එතනම වැටෙවිනේ. තාම කතා නොකරම මෙච්චර බය මිනිස්සු. මුර්ගයා රූපය කතා කර මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්නට සලස්වන පිණිස පවා මුර්ගයාගේ රූපයට පණ දෙන්න ඌට බලය ලැබුණේ. කාටද ඌට කියලා කියන්නේ? යක්ෂයාට. යේසුස් වහන්සේ දෙවැනි පැමිණීමෙන් පස්සේ මනාලිය සුද්ධ වූ සභාව ඔසවා ගැනීමෙන් පස්සේ සුද්ධාත්මයන් වහන්සේ මහා පොළවෙන් යනවා. සුද්ධාත්මයන් වහන්සේ මහා පොළවෙන් ගියාම අන්තක්‍රිස්තු සම්පූර්ණ බලය ක්‍රියාත්මක කරනවා. පළවෙනි අවුරුදු 3මාර බොහෝ ව්‍යාජ ලෙස ක්‍රිස්තුස් වහන්සේ හැසිරෙනවා. දෙවැනි අවුරුදු 3මාර තුලින් යක්ෂයා මිනිස්යාව විනාශ කරන පිණිසත් රූප නමස්කාරය තුලට යක්ෂයාව මිනිස්යන්ව පොළඹවන පිණිසත් වද හිංසන බීසන වලට ඔවුන් ලක් කරනවා. දැන් 16 වෙනි පදේ බලනවා. තවද ලොකු කුඩා පෝසත් දෙලෙන්තු දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ ලකුණක් තබන්ට. බලන්න දකුණත සහ නළල මේ දෙක ඇතුළට චිප් එක ඇතුල් කරනවා. දැන් අපි හිතුවේ නෑනේ වැස්ලින් එකක් ඇවිල්ලා අපි ඔක්කොටම ගහගන්න වෙයි කියලා නේ. ඔයගොල්ලෝ කොහොමද හිතුවේ නෑනේ කොරෝනා කියලා ලෙඩක් මේ ලෝකෙට එයි කියලා. මොහොත ගොඩට ගලපුවාම දැම්ම සුනාමි කියලා. මේක COVID-19 නැත්තම් කොරෝනා කියලා කියනවා අපි නේ.
දැන් මේ විෂ බීජ කීපයක් මේ ශරීරයට ගත වීම තුලින් ශරීරය අක්‍රිය වෙලා ඊට පස්සේ ශරීරයේ රෝග ලක්ෂණයක් එනවා උණ කියා. ඊට පස්සේ ඒක පෙනහළු වලට බලපාලා පෙනහළු වල සිදුරු වැහෙන්න පටන් අරගෙන උස්ම ගන්න අමාරු වෙලා මැරෙනවා. එතකොට මේක ඇතුල් වුණාම මේක ඇතුල් වෙන එක මහා භයානක දෙයක්. මේක සුළඟින් ඇතුල් වෙන්න පුළුවන්. මේක ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා තවමත් අපිට මාක්ස් එකක් දාගෙන තමයි පාරේ යන්න වෙලා තියෙන්නේ. දැන් මාක්ස් කියන එක අපි දැකලා තිබුණාද? කොළඹ පත්තේ යනකොට මිනිස්සු මුහුණට විශාල රෙදි කෑලි බැඳගෙන අත්වලට ග්ලව්ස් දාගෙන බයිසිකල් වල එළවන දුම් ශරීරයට එනවා. ඉතින් අපිට සමහර අයට මේ ගමෙන් ගොඩෙන් කොළඹ ගිය අයට මහ විකාරයක් වගේ එක. මේ මුහුණු බැඳගෙන කොහේ යනවද? දැන් අපි හැමෝම සිදු වෙලා තියෙන්නේ මොකද්ද? මුහුණු ආවරණයක් දාන්න ඕන. අත් සෝදන්න ඕන. මීටරේ දෙකක භාවයේ දුරස්ස භාවයේ තියාගන්න ඕන. තාමත් ආගමික ස්ථාන සහ සිද්ධ ස්ථාන වලට ඇතුල් වෙන්න බෑ. කොහොම හරි බාර් වලට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් අපි බැලිය යුතු දේ මෙයයි. ධර්මිෂ්ඨකම් කරන තැන වහනවා. පාපයක් තියෙන තැන හරි. අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් ප්‍රේමයේ හින වෙනවා. අපි මේවටින් අවසාන කාලේ තමයි දැනගන්න ඕනේ. විද්‍යාවේ දියුණුව මිනිස්යාගේ කෙලවර වෙන්න යනවා. දැන් අවසාන කාලේ වෙන විට මිනිස්සු කියනවා දෙවි කෙනෙක් ලෝකේ නැහැ, දෙවි කෙනෙක් ලෝකෙම ඇව්වේ නැහැ, ලෝකයේ දෙවියෝ කෙනෙක් පට බොරුවක්. මිනිස්සයා තමයි දෙවියෝ මොනේ තමයි මේක ඉතින් හැම වෙලේම ඒක පෙන්වන්න NASA ආයතනය මොකද කරන්නේ? අහසට අරිනවා, රොකට් අරිනවා, මේ හඳට අරිනවා, හඳේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා. මේ එතකොට මේ මිසයිල් අරන ලෝකේ රටවල් බිලියන ගණන් වියදම් කරලා බලනවා මොනවද කරන්න පුළුවන් කියලා. අපි හයියයි කියලා පෙන්වන්න ලෝකෙට. බලන්න මොනවද පෙන්වන්න හදන්නේ කියලා. දැන් මේ ලෝකෙ කොහෙටද ගිහින් තියෙන්නේ? නිෂ්පලකමට. කවුරුත් දේව වචනය තුළ බයිබලය තුළ ඒ වගේ වටිනාකමක් දකින්නේ නැහැ. බයිබලයේ කොහෙවත් මේ උත්තරීතර බයිබලය කියලා මිනිස්සු හඳුන්වන්නේ නැහැ. හැබැයි ඊශ්වර නීතිය උසාවිය තුළ ක්‍රියාත්මකයි. ඇසකට ඇසක්, දතකට දතක්, මේ මරණීය දඬුවම් මේවා තාම ක්‍රියාත්මකයි. හැබැයි කිසි වෙලාවක ඒ පොත කොහෙවත් නැහැ. නේද? පාර්ලිමේන්තුවේ බයිබලයේ දමලා ගහගන්නවා. නේද? පෞගිය කාලෙක මට මතකයි කවුරු හරි ඇමතිවරයෙක් බයිබලෙන් දමලා ගැහුවා තව ඇමතිවරයෙක්. දැන් බලන්න මොකක්ද සිදු වෙන්නේ කියලා. මේ ග්‍රන්ථය තුල තිබෙන මේ ජීවමාන වචන හරිද? මේ ජීවමාන බැටළු පැටවානන් එළිදරව් වෙන සත්‍යතාවේ වචනය විනාශ කරන්න යක්ෂයා උත්සාහ කරමින් සිටිනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පොඩි ලක්ෂණයක් එනවානේ. මොකක්ද? දැන් මැද පෙරදිග රටවල් වල කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්නම් රැකියාව අහිමි වෙනවා. දැන් ආයතන කීපයකින් රස්සාව අයින් කරන්නේ. විවිධ රටවල් බටහිර රටවල්. දැන් ඒගොල්ලන්ට වැඩට යන්න බෑ. ඒගොල්ලන්ට වැඩට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන් මේ රටේ ආයතනයට ගන්නෙ නැහැ. ඒ රටවල් වල දැන් ඊයේ ඉඳන් ගොඩක් පොලිසිය අයින් කරා, ගොඩක් අයින් කරගෙන යනවා දැන්. දැන් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ගහ ගන්න වෙනවා, කාඩ් එක අතේ තියා ගන්න වෙනවා. තව ලංකාවෙත් ඕක වෙයිද මම දන්නේ නැහැ. ඒක අපි දන්නේ. නමුත් 7 වෙනි පදේ කියන්නේ ඒකයි. එළිදරව් 13:17 ඒ සලකුණු වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමය ගණන හෝ ඇත්තාට මේස අන් කිසිවෙකුට මිලේට ගන්ටත් විකුණන්ටත් නොපුළුවන් වෙන හැටියට සලස්වන්නේ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඩෙන්ටිටි කාඩ්, ලයිසන් ඒවා මුකුත් ඔක්කොම නැහැ. ඒ කාඩ් ඔක්කොම අයින් කරනවා. අපිට ගිහිල්ලා අපිට මේ ATM එක ළඟට ගිහිල්ලා අපිට ලේසර් එක වගේ දකුණු අත ඔහොම කරලා අල්ලන්න තියෙන ක්ලික් ගාලා එතකොට ඔයගොල්ලෝ දන්නවනේ අර ලොකු කඩවල වලට ගිහලා බාකෝඩ් එකක් කරලා ක්ලික් ගාලා වැටෙන්නේ. ඒ වගේ මෙහෙම කරලා අල්ලන්න තියෙනවා. එතකොට මෙහෙම සමහර පෝලින් වෙන විදිහේ කාන්තාවන්ට වෙනව පුරුෂයන්ට වෙනව සමහර අයට ගිහිල්ලා නලල කාන්තාවන්ට නලල අල්ලන්න ඕනේ. එතකොට ටක් ගාලා එනවා. රෝහලට ගියාමත් එහෙමයි. එතකොට ලේ වර්ගය, ඒ වගේම නම, ඩෙන්ටිටි කාඩ් නම්බරය, account අංකය ඔක්කොම වැටෙනවා. දැන් අපිට ඒව නැත්තම්
මුදල් ගනුදෙනුව නැතු යනවා. හොඳේ අවසාන කාලේ වෙනකොට එකම මුදලකට මේ ලෝකයේම මිනිස්සු ගනුදෙනු කරන්න යනවා. ඒ කියන්නේ රුපියල් කියන එක නැති. ඕක දැන් බලාගෙන ඉන්නකොට තේරෙනවානේ රුපියල් කියන එක දැන් ඇත්තටම නැති වෙලා තියෙන. රුපියලයාගේ නෑනේ. ඩොලර් නැතුව පෝර නෑ. ඩොලර් නැතුව කිරි නෑ. ඩොලර් නැතුව ගෑස් නෑ. ඉතින් මේ අපි රුපියල් ගැන කතා කරමින් ඉන්නවා. අපි රුපියල් වලින් සල්ලි 5000 කොළ 10ක් අතර තිබ්බාම අපි හිතනවා මමයි රජා කියලා. වැඩක් නෑ. දැන් රුපියලේ අගේ නැති වෙලා කියන එක තේරෙනවද? මම දන්නේ මේවා කොච්චර ඔයගොල්ලන්ට තේරෙනවද කියලා. තේරෙන්නේ නැත්තම් තමයි තියෙන ප්‍රශ්නේ. දැන් රුපියලේ අගේ නැති වෙලා. ඔයගොල්ලෝ හිතන්නේ මේ කාසි තියෙන අර ඔයගොල්ලෝගේ කැටේ තියෙන රුපියල දැන් රට 10ට බහැලා කියලා. ඕක නෙවෙයි ඔය කියන්නේ. දැන් රුපියලේ අගේ නැහැ. මුදල් අච්චු ගන්න රුපියලගේ බාල වෙනවා. රුපියලේ අගේ නැහැ. එතකොට රුපියල් වලින් ගනුදෙනු කරන්න අමාරුයි. ඒ නිසා සංචාරක කර්මාන්තේ ඔක්කොටම කලින් ඇරියන් ඩොලර් එන්න ඕන කියලා. එතකොට ඩොලර් නැති නිසා දැන් ගොඩක් දේවල් රටේ බඩුවල තත්ත්වය සහ රටේ තත්ත්වය විනාශයටපත් වෙලා තිබෙනවා. එතකොට අපට පේනවා ලෝකයේ ගනුදෙනු කරන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින්. එතකොට මුළු ලෝකයම එකවරම බාත් නැහැ, පවුන් නැහැ, රුපියල් නැහැ, යන් නැහැ, ඩොලර් වලට ගනුදෙනු කරන්න ගත්තොත් අපිට ඩොලර් වලින් ගනුදෙනු කරන්න නම් අපි මේ චිප් එක ඇතුල් කරන්නම වෙනවා. එතකොට ඒකට තමයි 18 වෙනි පදේ කියන්නේ මෙහි ප්‍රඥාව ඇත්තේ නුවණ ඇත්තා මුර්ගයාගේ ගණන කරාවා මක්නිසා දෙක මිනිස්යාගේ ගණනක්ය උගේ ගණන 666. දැන් චිප් එක ඇතුල් කර ගැනීම ස්වර්ගයට යන්න බැරි වෙනවා. දෙවනි දේ චිප් එක ඇතුල් කර ගැනීම නැති වුණොත් මේ ලෝකේ ජීවත් වෙන්න අහිමි වෙනවා. කල්ලතෝනි කියන ගණිතයට වැටෙනවා. ඒ කියන්නේ රාජ්‍යද්‍රෝහි භාවයටපත් වෙනවා. දැනටත් අපිට ඒක යන්තම් කියනවානේ. නේද? පාස්ටර්ස් කියලා කියන්නේ රාජ්‍යද්‍රෝහියෝ වගේ. ඔවුන්ට ගම් වලට එන්න දෙන්න එපා. අඩිදීපල. ඔවුන්ගේ ගෙවල් වලට එන්න දෙන්න එපා. යාත්නා කරන්න දෙන්න එපා. පාස්ටර්ස් කියලා කියන්නේ මේ රට නැති කරන જાතියක්. දැන් ඔයගොල්ලෝ දන්නවද අපි තමයි රට විදේශා යාත්නා කරන එකම જાතිය. අපි තමයි යාත්නාවේ මේ රට දෙවිඳුන්ට ඔසවන්නේ. අපි තමයි යාත්නා කරලා යුද්ධේ නැති වෙන්න ඕන කියලා ප්‍රකාශනය කරේ. අපි තමයි කොරෝනාව නැති වෙන්න ඕන කියලා දැන් පාස නිරංජන ඕගොල්ලන්ට මතක ඇති নমස්කාරයේ පැය 24යි ආත්මික සටනේ පැය 24යි දාලා ඔහු කිව්වා තත්වය පහළට එනවා කියලා. හරිනේ. දැන් මරණ 508යි ඔහොම එන්නේ දැන්. රට ඇරුණානේ. එතකන් අපත් නැතුව හිටියේ. මිනිසුන්ට පස් කන්න තරම් තව සතියක් දෙකක් ආවම මිනිසු පාරවල් වල ඉන්න මිනිසුන්ට ගහගෙන වැඩට යනවා. එච්චරකට සල්ලි නැති වුණා. තාමත් ඒ ආර්ථිකය දිගහැර ගන්න විදිහක් නැහැ ඉන්නේ. තාමත් සිමෙන්ති කොටයක් හොයාගන්න අමාරුයි, කිරිපිටි පැකට් එකක් හොයාගන්න අමාරුයි. සීනිත් ඉස්සරහට තව ටික දවසකින් පොලිමක් එයි. තේරුණාද? දැන් මොනවද මේ එන්නේ? මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න ලෝකෙට. මිනිස්යාගේ මොළය තුල තිබෙන බලය නැති වෙනවා. මිනිස්යා උත්සාහ කරන දෙවි කෙනෙක් නැහැ කියලා විශ්වාස කරන්න. නමුත් මිනිස්යාගේ මොළයේ තියෙන බලයත් අඩු වෙගෙන යනවා. දැන් අන්තක්‍රිස්තු මේ දේවල් සිදු වෙන තෙක් බලාගෙන සිටිනවා. ඒ නිසා අපි දානියෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 21 සිට 24 දක්වා අපි බලනවා. අපි ඉන්නේ තාම එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ. දැන් හොඳට මතක තියාගන්න සමහර සභාවන් වල මේ දේව වචනේ කියන එක මෙලව හසරක් දන්නේ. මම දන්නේ මට පුදුමත් හිතෙනවා. බුලත් පිට කන. සභාවේ ගේට්ටුව ගාවිත් තමයි බුලත් පිට කට හොදලා විසික් කරලා සභාවට ඇතුල් වෙනවා. හරි බීඩි බොන පොලියට සල්ලි දෙනව ගන්නවා. යාත්නාව පෞල් යාත්නාව කියන එක දන්නෙත් නැහැ. ලෝකේ වගේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ආයි සභාවට යන්න කියලා කියනවා මොකක් හරි ලඩක් වුණා කියලා කියනවා. හැබැයි ඒක බොහොම මායාවක්. තේරෙනවද? අපි දේව වචනේ පිළිබඳව විශාල දැනගැනීමක් තියෙනවා. දානියෙල් 11:21 සිට 24. ජලමගල් ඔහුගේ ස්ථානයේ නීචෙක් නැගිටින්නේය. ඔහුට රජකමේ ගෞරවය නොදුන් නමුත් ඔහු හදිසියේ පැමිණ ඉච්ඡාවලින් රාජ්‍ය ලබා ගන්නේය. ජලගල්මක් සමාන සේනාව ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතු ඔහු ඉදිරියෙන්
දිය පහරකින් මෙන් බිඳී යන්නේ. ඔහු සමග බැඳුනන් පසු ඔහු වංචාවෙන් ක්‍රියා කොට ගොස් ස්වල්ප සෙනගක් කරුණු කොටගෙන බලවත් වන්නේය. ඔහු හදිසියෙන් දේශයේ සාරවත් තැන්වලට පැමිණ තමාගේ පියවරුන්ගේ පියවරුන්ට නොකළ දේ කරන්නේය. කොල්ලයක් උදුරාගත් දේ සම්පතුත් ඔහුට බෙදා දෙන්නේ. කාලයක් යනතුරු බලකොටුවලට විරුද්ධව තමාගේ යෝජනා යොදන්නේය. මේ අන්තක්‍රිස්තුගේ නැගිටීම ගැන දානියෙල් කරන ඉදරව. බලයක් නෑ මේ බලයෙන් ලබා ගන්න. ඔබගේ බලය, ඔබගේ ජීවිතයේ බලය යක්ෂයාට ලැබෙන්නේ මොකෙන්ද කියලා දන්නවද? නමස්කාර කිරීම. ඒක තමයි දසපනත ලියවිලා තියෙන නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපෙම ලියවිලා තියෙන්නේ මොකද්ද? දන්නවද ඒක? සමහර අය දන්නෙත් නෑ. දසපනතක් තියනවාද කියලා අපිට. දැන් නික්මයාම පළවෙනි 20 වෙනි පරිච්ඡේදයේ හරිද? පළවෙනි පද ටික මොනවද කියන්නේ? හරි? දෙවෙනි පදේ නම් බලන්න මම වනහයි වහල්කමේ ගෙන එහි මිසරේ දේශේ නුඹ පිටතට ගෙන ආ වූ නුඹේ දෙව් ස්වාමීන් වහල්කමේ ගේ කියන්නේ රූප නමස්කාරය. යක්ෂයාගේ වහල්කම. මා අන් දෙවිවරු ඇතුව නොසිටි. ඒක තමයි උන්වහන්සේ තුන්වෙනි පදේ කියන්නේ. හතරවෙනි පදේ කියන්නේ කැපූ රූපයක් උඩහසේවත් පහත පොළොවත් යට ජලයේවත් තිබෙන කිසිම දෙයකට සමානත්වය සාදා නොකරව. ඊට නමස්කාර නොකරව. ඊට සේවය නොකරව. මක්නිසාද නුඹ මේ දේව ස්වාමීන් වහන්සේ වෙන මම අභක්තිකයන් නොසන්නාව මට වෛරවන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කරේ පියවරුන්ගේ අධර්මිෂ්ඨකෑම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මාට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරාව දක්වා දයාව පෙන්වනවා දෙව් කෙනෙක්ගේ. එතකොට අපිට පේනවා පළවෙනි දේම කියනවා උන්වහන්සේ අපි දෙවියන් වහන්සේගේ নমස්කාරය ඇර වෙන নমස්කාර මුළු ජීවිතේටවත් අපේ පවුල අපේ පරම්පරාව අපේ කිසිවෙක් කරන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම රූප නමස්කාරය පාපේ බලයෙන් තුලින් ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේගෙන් ඈත් වෙලා යක්ෂයාට පවරන්නා වූ හේතුවක් වෙනවා. ඒක තමයි කතෝලිකයන්ට යක්ෂයන් ආවේශනය. ඔවුන් මේකට මුලා වෙලා තියෙන තැන දන්නවද ඔබ? මා ඇර. ඒ කියන්නේ යේසුස් වහන්සේට වඳින්න පුළුවන් කියලා කියන්නේ. මේක ලියවිලා තියෙනවනේ මා ඇර කියලානේ තුන්වෙනි පදේ. ඒගොල්ලෝ අපිට උගන්වනවා අපි වැරදියෝ බයිබල් කාර්යෝ. උන් හරියෝ. ඒක තමයි උන්ට ග්ලේගියුසුම නැත්තේ. ඔයගොල්ලෝ දන්නවද කතෝලික සභාවේ සුද්ධ ස්වාභාවිකම ගන්න විදිය? පූපය විතරයි අපේ දිවේ තියන්නේ. කුසලානේ යමුණා. වයින් ටික ගහලා ඉන්නවා. තේරෙනවද? ලේගි විසුමක් යේසුස් වහන්සේ කරේ ලේගි විසුමක්. දැන් රොටියෙන් අදහස් වෙන්නේ උන්වහන්සේගේ ශරීරය. ඒක කැඩුණු බිඳුණු බලය ප්‍රකාශුනේ ලේවලින්. එතකොට උන්වහන්සේගේ ලේවලින් තමයි යක්ෂයා පරාජය වුනේ. යක්ෂයා පරාජය වෙච්ච එක උන් පිළිගන්නේ නැහැ. උන් ඇදිරිවන්තයාට දෙන්නේ පූපය. පූජකයා බොන කුසලානේ. එනිසා උන් සප්‍රසාද වහන්සේ කියලා කියනවා. ඉතින් අපි එක්ක ඒ තරම් බෑහෙන්නේ නැහැ. ඊගාවට දේව මෑණියන් හරහා තමයි යේසුස් වහන්සේට ලං වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා මරියතුමියට වඳිනවා. බයිබලයේ තුල අපි දකිනවා මරියතුමිය පවා යේසුස් වහන්සේගෙන් පිටපතන. පළවෙනි හාස්කමේ මේක සිදු වෙනවා. යොහන් දෙවෙනි පරිච්ඡේදය අපට පේනවා. මුද්‍රික පාන ඉවර වෙච්චාම ගිහින් කියන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේගේ වෙලාව තව පැමිණියේ නැහැ. යේසුස් වහන්සේ කුරුසපත් කරන්න ගෙන යන විට මරියතුමිය අඬනවා. එතකොට යේසුස් වහන්සේ මොකද කියන්නේ? මාගෙන අඬන්න එපා. අර ඉන්න ඔබට සැබෑ ලෙස ඔබගේ පුරුෂයා කරන කොටගෙන හම්බෙච්ච දරුවෙක් උදෙසා අඬපන් කියලා කිව්වා.
ජොසේ කරුණ කොටගෙන තව දරුවෝ හම්බුණා 8 දෙනෙක්. පිරිමි 4යි ගෑනු 4. ගෑනු ගැන ලියවිලා නැහැ. එතකොට ඒ ගැන අඬන්න කියලා කිව්වා. යේසුස් වහන්සේ කිව්වා මං ගැන මොකටද දන්නන්නේ මං ආවේ මේ ඔබගේ කැමැත්තක් කරන්නත් අඬන්නත් නෙවෙයිනේ මම ආවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. අවුරුදු 12 දී දේව මාලිගාවේදී යේසුස් වහන්සේ අතර මං වෙනවා. එතකොට අහපව මගට හැරිලා එනකොට පුතා නැහැ. යේසුස් වහන්සේ නෑ අහපව හැරිලා යනවා. ගොඩාක් ඇවිල්ලා එතකොට දවසක ගමන් විතර ඇවිල්ලා බැලුවා කට්ටිය අතර ඉන්නවද කියලා නෑ. හොයනකොට කොහෙද ආපහු එයා හිටපු තැන. වේමානිකාට වෙලා ඒගොල්ලෝ පරිසිවරු ලියන්නන් සහ පඬිතයන් සමග දේව වචනය මේ අර්ථය තර්ක විතර්ක වලින් මෙයා කතා කරනවා. එතකොට කාගේ පුතාද මෙයා කියලා ඇහුවා. එතකොට මේ ගිහිල්ලා පුතා නේද? පුතා කිව්වේ නෑ මං හිතන විදිහට ගොඩක් වෙලාවට පුතා කියලා ලියෙන්නේ. එතකොට ඔබ කොහෙද මේ අපිත් එක්ක ආවේ නැත්තේ කියලා. එතකොට මොකද කියන්නේ ඉස්සන්ස්? ඔබ දන්නා මං කොහෙද ඉන්නවද කියලා. මම මේ ඔයගොල්ලොත් එක්ක ඉන්න සදාකාලික ආපු කෙනෙක් නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ කැමැත්ත මහ පොළොව තුල එළිදරව් කරනවා. ඉතින් මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු ලෝකෙට එළිදරව් කරන ගෘහය යෙරුසලම. ඒ නිසා මම මෙතන නතර වෙලා ඉන්නවා. ඒකට අපි දකිනවා යේසුස් වහන්සේ හරහා පමණයි ස්වර්ගයට යන්න පුළුවන්. ඒ නිසා අපි මුනින්ද්‍රයන්ව කියන්නේ මුනින්ද්‍රයන් කියලා කියන්නේ කවුද? දැන් මලාකි පොතේ ඉඳන් මතේ පොත දක්වා දින මේ අවුරුදු 400ක් නිහඬ කාලය සිටපු නිසා එක අය නැගිට්ටා. ඒකයි අපිට වඩා කතෝලික බයිබලේ පොත් 6ක් වැඩියෙන් තියෙනවා. අපේ 66යි පොත් 72යි. දැන් ඒගොල්ලෝ එතකොට ලියවා සාන්ත අන්තෝනි මුනින්ද්‍රයා ගැන ලියවා. හරි. සාන්ත බෙස්ටියන් මුනින්ද්‍රයා ගැන ලියවා. සාන්ත පීටර් මුනි. ඒ වගේ අය ගැන ඒගොල්ලෝ ඒ ධර්මිෂ්ඨව ජීවත් වෙච්ච අය ගැන ලියවා පොත්. පොත් ලියලා ඒගොල්ලන්ගේ කයාවුත් ඇතුල් කරා. ඒක තමයි අපි දකින්නේ මේ දැන් මිකාኤල් කියන දේව දූතයා දානියෙල් පොතේ පැමිණෙන්නේ දානියෙල්ගේ යාඥාවට උත්තරය අරන් එනකොට ගාබ්‍රියෙල් විසින් ලුසිබර් විසින් යක්ෂයා විසින් වැටුණව දේව දූතයා විසින් බාධා කරා. ඒ නිසා මිකාኤල් ඇවිල්ලා එතන ජය අරන් දෙනවා. දැන් අපි ඒකයි දකින්නේ කතෝලික ගෙවල් වල උළුැස්ස උඩ ඉස්සරහා මිකාኤල්ව ගහලා තියෙනවා. රූපයක් ලෙස ඒකට හඳුන් කුරුත් ගහනවා. ඒකට ඒගොල්ලෝ වෙනත් ආගම් වල දේවලුත් කරනවා. නැකතුත් බල, කේන්දරෙත් බල. මේ අරක්කුත් බොනවා. කාසිප්පුත් බොනවා. පාටිත් දානවා. සින්දුත් කියනවා. සබත් දවසක් කියන එකක් ඔය ගානකුත් නැහැ. කතෝලිකයන් කියලා කියනකොටම කියන්නේ සත්තු මරනවා අරක්කු බොනවනේ කියන මේ පාපේ ලක්ෂණයක් තමයි මිනිස්සුන්ගේ හදවත් වලට ඇතුළු. ඒකට අපි කියනවනේ අපි කතෝලික නෙවෙයි. ඒකට අර ඒ නෝගලම හොරුද? නෑ අපි ඇවිල්ලා යේසුස් වහන්සේ විතරයි අදහන්නේ. මට හැම ආයතනයකට ගියාම පාස්ටරයි පාදගේ වෙනස කියන්න සිද්ධ වෙනවා. සුභාරංචි කියන්න පුළුවන්. පාස්ටර් කියන්නේ කවුද? පාස්ටර් කියන නමේ තේරුම මොකද්ද? යහපත් නිල්තන ගොදුරු බිමට මේ සෙනඟ දක්වන්න නැත්නම් යහපත් ස්ථානයට මිනිසයන් ගෙන යන්න. පාද කියන එකේ තේරුම මොකද්ද? පියතුමා. ඒ බයිබලයේ ඔබ දන්න පියාණනේ කියලා කාටවත් කියාගන්න එපා. එකම අබ්බා පියාණන් පමණයි අපට සිටින්නේ කියලා ලියවී තිබෙනවා. ඒ නිසා අපි රූප නමස්කාරයට යන්නේ. අපි දෙවියන් වහන්සේ තුල පමණයි. ඒ නිසා තමයි අපේ පල්ලියේ අර ඇතුල් වෙන ස්ථානය තුලම රූපයක් හදලා යාව විදුලි පෙට්ටියකට දාලා ගහලා නැත්තේ. ඇතුළෙත් විදුලි පෙට්ටියට දාලා රූපේ ගහලා නැත්තේ ඒක. රූප නමස්කාරය දෙවියන් වහන්සේ කැමති නෑ. රූප නමස්කාරය තුළින් යක්ෂයාට අපේ පවුල අපේ ජීවිතේ ගිවිසුමකින් පවරනවා. ඒ නිසා ඔබ දැනටම කොහේ හෝ ඔබ මේ දේ තවමත් නොදන්නා කමින් කරගෙන ඉන්නවනම් කරපු දේවල් ඔබ ළඟ තිබෙනවනම් නියම කරපු දේවල් වලට පසුතැවිල්ලක් නැත්තම් ඔබ හැරෙන්න ඕන. මොකද අපි විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ
රූපයකින් අපිට එළිදරව් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ රූපයකින් අපිට එළිදරව් වෙන්නේ උන්වහන්සේ සෝනේ මිනිවලේ නැහැ. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ඒ නිසා මලවුන්ගෙන් නැගිට්ට උන්වහන්සේ අපි අතර ඉන්නවා. මොකද අපේ ගෙදර අපේ තාත්තා ජීවතුන් අතර ඉදි රූපයකට වැඳලා ඉස්කෝලේ යන්නේ. පිස්සුව තාත්තට වඳින නැත්තම් තාත්තා නැත්තම් අම්මට වැඳලා මම යනවා තාත්තට කියන්න මං ගියා කියලා. නේද? තාත්තා නැත්තම් තමයි මල් මාලා දාලා ලයිට් දාලා ඒකට වැඳලා යන්නේ. ඉතින් තාත්තා නැත්තේ නෑනේ අපි. අපි අනාථයෝ නෙවෙයිනේ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. එහෙනම් උන්වහන්සේ අපිට ඉන්නවා. අපි දිහා බලාගෙන ඉන්නේ. හැබැයි අපිට ඕනම දේ සිද්ධ වෙන්නේ නැති නිසා සමහර වෙලාවට අපිට හිතේ ප්‍රශ්නයක් තියෙනවා උන්වහන්සේ අපි දිහා බලන්නේ නැද්ද කොහෙද? ඒ නිසා උන්වහන්සේට අපි ගැන තේරෙන්නේ නැද්ද කොහෙද කියලා. ඒක අපේ මනසේ තියෙනා වූ යම් ගැටලුවක්. නමුත් දෙවියන් වහන්සේ අපි දිහා බලාගෙන සිටිනවා. හරි අපි 1 යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ වෙතට යමු. තාමත් ඉන්නේ අපි එළිදරව් 6. එළිදරව් 6 තින්නේ පළවෙනි පද දෙක තුල තමයි තාම. හරි. 1 යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. මොකක්ද? යේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවේති. එන්නේ යයි නොබලා ඇසුවා වූ දැනටම ලෝකයේ සිටිනා වූ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය මෙය. දැන් පේනවද? විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය කියලා කියන්නේ මොකක්ද කියලා? යේසුස් වහන්සේ පිළිගන්න කැමති නැති ආත්මය. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? උදේ ඉඳන් රැ වෙනකන් අන්තක්‍රිස්තුගේ ගෙවල් වල තමයි ඉන්නේ. ඇයි? යේසුස් වහන්සේ ගැන කතා කරනවටවත් කැමති නැති. යේසුස් වහන්සේ ගැන අහන්නවත් කැමති නැති. යේසුස් වහන්සේ ගැන පිළිගන්නවත් පල්ලියට එන්නවත් කැමති නැති. මිනිස්සුන්ගේ වැඩිපුර ආශ්‍රය කරන්න ගියපුවාම අන්තක්‍රිස්තුගේ පහර ඔබට වදින. ඒ කියන්නේ ගැලවීම නැති වෙනවා. යක්ෂයා උපක්‍රමශීලී ලෙස අපේ ගැලවීම විනාශ කරනවා. ඒ නිසා අපි කුමන්ද කරන්න ඕන? අපේ ගැලවීම පිළිබඳව අපි ගොඩක් අවබෝධයෙන් ඒක ආරක්ෂා කරගන්න ඕන. දැන් මොකද වෙන්නේ? අපි මොකද්ද කියන්නේ මෙතන? යේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවේති. දැන් මම කියවනේ ආත්මය තමයි අපේ වටිනා කොටස. හැබැයි යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ මේ ආත්මය. මේක වෙන ඕන දෙයක් පිළිගයි. කසිපු පිළිගයි, අරක්කු පිළිගයි, බූර්ගහන පිළිගයි, වෛශාකම් පිළිගයි, ඉරිසියාව පිළිගයි, මේ විවාදයේ පිළිගයි, දේශපාලනය කතා කරයි. යේසුස් වහන්සේ ගැන කැමති නැහැ. ඒක දෙවියන් වහන්සේගෙන් නොවේති. එතකොට දෙවියන් වහන්සේගෙන් නොවේති එන්නේ යයි නොබලා ඇසුවා වූ දැනටම ලෝකයේ සිටිනා වූ විරුද්ධ ක්‍රිස්තුස් මෙයයි. ඒ කියන්නේ සභාවට, දෙවියන් වහන්සේට, දේව වචනයට, බයිබලයට ඔබගේ ඇදහිල්ලට සහ ඔබගේ ගමනට විරුද්ධ වෙන්නා ඕනම කෙනෙක් තුල ක්‍රියා කරන්නේ අන්තක්‍රිස්තුස්. දැන් අන්තක්‍රිස්තු සභාව ඇතුලේ ඉන්න පුළුවන්. ඇයි? ඔය සභාව ඇතුලේ දැම්ම කියන්නේ සමහර අය අනේ මොන දේ මේද? ඌවට පාස්ටර්ස්ට වෙලා තිබ්බට අපිට නෑ. මොන දසෙන් කරද? ඌව දෙන්න දෙවියන් වහන්සේ කියලා නෑ. ඔය පාස්ටර්ස් මේ ඇවිල්ලා ජීවත් වෙන්න හදාගත්ත එකක් කියලා කියන්නේ. හරි. අන්තක්‍රිස්තුස් තේරුණාද? ඔබ කරුණා කරන අන්තක්‍රිස්තුස් කියන එක දෙවියන් වහන්සේට විරුද්ධ ආත්මය. එවැනි තැන්වලට ගමන් කිරීම හරි භයානකයි. හරිද?
අපිත් එක්ක කවදාක්වත් වැඩි කතෝලිකයි එකඟ නැහැ. අපිත් එක්ක කවදාක්වත් උදයත් එකඟ නැහැ. අපිත් එක්ක මුස්ලිම් අයත් එකඟ නැහැ. එකඟ වෙන්නේ නැහැ නේ. එකඟ වෙනවා නම් බෝම්බ පුපුරයි. දැන් අපි අවිලා වෙල්ලුණු જાතිය කාටද? දෙවියන් වහන්සේට, ක්‍රිස්තුස් වහන්සේට. අපිට කොහේ තරම් උඩින් මිනා වෙලා කතා කරන්නේ. ඔවුන්ට අපේ ආගම සමග ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට අපේ ඇදහිල්ල සමග ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට අපේ දියුණුව සමග ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට අපේ ධර්මයේ අධ්‍යාපනය සමග ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට අපේ ජීවිතය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඔවුන් හැම වෙලේම හිතනවා අපි ජාත්‍යන්තරයෙන් සල්ලි අරගෙන ජීවත් වෙන කට්ටියක් කියලා. ඒක උන් සැනසීමට හිත හදාගත්ත දෙයක්. ඒ නිසා උන් කැමති නෑ. එතකොට මෙතන ඒකයි කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වෙන ආත්මය තමයි අන්තක්‍රිස්තු. එන්නේ කියලා ඔබලා ලෝකෙට අහලා තිබෙනවා. හැබැයි මේ දැන් එන එක තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අපි 365 දවසෙම ගිහිල්ලා අන්නේ ජාතික දේව නිරහරමය කතා කරලා ගැලවීම ලැබුණ නැති අක්කයි ගෙදර යනවා. අයියයි ගෙදර යනවා. හරිද? දේව මෙහෙය කතා කරලා ගමේ යනවා. හරිද? ක්‍රිස්තියානි අය දෙවියන් ආශ්‍රය කරන්නේ ලෝක අයගෙන් තමයි. දැන් ඔයගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත ගමන් විරුද්ධ වෙච්ච අය ගැන කල්පනා කරලා බලන්න. ඇයි විරුද්ධ වුනේ කියලා. මොනවද ගත්තද ඒගොල්ලෝ? මොකක් ගත්තට නෙවෙයි විරුද්ධ ක්‍රිස්තුස් කලබල වුණා. අන්ත ක්‍රිස්තුස් කලබල වුණා. යේසුස් වහන්සේ අපේ නිවසට එනවාට. එතකොට කලබල වෙච්ච අය දැන් අන්ත ක්‍රිස්තු වෙන වෙසකින් ඔබගේ ගෙවල් වලට එනවා නම් ඔබ ඒ ගෙවල් වලට යනවා නම් ඒ පිළිබඳව කුඩක් සැලකිලිමත් වෙන්න. බොහොම හොඳට මතක තියාගන්න. මොකද ක්‍රිස්තුස් වහන්සේ දැන් කිසිවක් නැතිව කාලේ අපිට කවුරුත් හිටියේ නැහැ. දැන් අපි හොඳින් ඉන්න විට අපේ දරුවෝ හොඳින් ඉන්න විට අපේ ශෝභනයට මිනිස්සු එකතු වෙනවා. හැබැයි ඒ ආගමට තියෙන ලැජ්ජාවටවත් ක්‍රිස්තුස් වහන්සේ කරන දෙයක්වත් නෙවෙයි. හරිද? ඔබ රැවටිලිකාර ආත්මයෙන් රැවටෙන්න එපා. ඒක අන්තක්‍රිස්තු ඔබට දාලා තියෙන මේ ව්‍යාජ බලයක්. ගොඩක් අය ක්‍රිස්තියානි අය දැන් ආශ්‍රය කරනවා අඩුයි මේ අවසාන කාලේ වෙනකොට. සභාව දැන් ඕගොල්ලෝ දන්නවා මම විවිධකාරී ගැනීමක් උගන්වලා තිබෙනවා. ඔබ තුල අන්තක්‍රිස්තුස් ක්‍රියා කරන්න පටන් ගත්තොත්, අන්ධකාරයේ ක්‍රිස්තුස් ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඔබට සම්බන්ධතාවයන් කැඩෙන ස්ථාන කීපයක් තිබෙනවා. එකක් තමයි සභාපාලක පවුල තුලින් ඔබ ඈතින් ඈතට යනවා. ඒකලා ඒ ඈතින් යන හැම වෙලාවකම ඔබ ලෝකයට තමයි ලං වෙන්නේ. දෙවෙනි දේ ඔබ සභාව සමග තියෙන සම්බන්ධතාවයෙන් ඈතින් ඈතට යනවා. එතකොට ඒත් යන්නේ ඔබ ලෝකේ සමාජය වෙතට. ඒ වගේම සභාව කියලා කියන්නේ එක්ලීසියා. ඒ කියන්නේ සෙනග එකතු වෙන ස්ථානය. තේනද? සෙනග එකතු වෙන ස්ථානය කියලා කියන්නේ මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඒකාශ්‍ර රාශි වෙන තැන තමයි සභාවෙන් ඔබගේ අදහස් ඈතට යනවා. ඒ කියන්නේ ඔබ හිතන ලෝකය තමයි හොඳයි ඉන්නේ. ලෝකය තමයි මට වටිනා කියන අය ඉන්නේ. ලෝකය තමයි මම උපදේශන ගන්න ඕන. සභාවේ ඉන්න අයට වඩා ලෝකේ ඉන්න අය හොඳයි. කියලා මේ වාගේ ඔබට අදහස් පැමිණෙනවා. එවිට ඔබ සභාවෙන් ඉවතට යන විට ඔබට පීඩාවන් පැමිණෙනවා. ඒ පීඩාවන් රෝග හරහා පැමිණෙන්න පුළුවන්, රැකියාව හරහා පැමිණෙන්න පුළුවන්, දරුවෝ හරහා පැමිණෙන්න පුළුවන්, ආර්ථික වැටීම් හරහා පැමිණෙන්න පුළුවන්. මොකද ලෝකේ විනාශකයා ඉන්නවා, නැත්නම් අන්තක්‍රිස්තුස් ඉන්නවා. හරිද? මට වෙලා නෑ මේක. තව ඊගාව දවසේ මම උගන්වන්නම් මුහුදෙන් නැගෙන රතු අස්පය. ඉතින් මේවැනි විශාල සංඛ්‍යාවක් මේ ගැන කතා කරනවා මේ. ඔබගේ ජීවිතය තුළ ඔබ අධ්‍යයනය කරන්න ඕන ක්‍රිස්තුස් වහන්සේට වඩා මම කාට හරි ප්‍රේම කරනවා නම් ඒ ක්‍රිස්තුස් වහන්සේට කරන්නා වූ අගෞරවය. ඒක ඇවිල්ලා රූප නමස්කාරයට සමාන දෙයක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග දැන් යොසුවා 15 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ හෝ 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. මම හිතන්නේ යොසුවා 24:15. මාගේ පවුලද ස්වාමින් වහන්සේ වෙතට යමි. උඹලට කැමති නම් උඹලා ගඟින් කොට හිටපු දෙවිවරු වෙතට ඵලයල්ද කියලා යොසුවා කියනවා. එතකොට අපි ගැලවීම ලබන්නට පෙර ජීවිතයට ඇදලා දාන එක තමයි යෙසබේල් කියලා කියන්නේ. දැන් අපි ගැලවීම ලබන්න ඉස්සෙල්ලා කොහෙද හිටියේ? ලෝකේ. ලෝකේ තිබුණේ මොකද්ද? රණ්ඩුව. දැන් ඔබයි ඔබගේ පුරුෂයයි රණ්ඩු වෙලා නැද්ද? භාර්යාවයි ඔබයි රණ්ඩු වෙලා නැද්ද?
ඔබගේ පුරුෂයයි ඔබයි බීලා රණ්ඩු වෙලා නැද්ද? සැකේස අවිශ්වාසය තුළ ජීවත් වෙලා නැද්ද? වියවුල් භාවය තුළ ජීවත් වෙලා නැද්ද? අඳුර වැටෙන විට බය වෙලා නැද්ද? යක්ෂ ආත්මවල ඔබ ජීවත් වෙලා නැද්ද? රෝගවල ජීවත් වෙලා නැද්ද? මේක තමයි ලෝකය. ගැලවීමට පෙර ජීවිතය. හරි? දැන් මොකද කියන්නේ? දසපණති කියනවානේ උන්වහන්සේට අද සේවය කරන්න එපා කියලා. උන්වහන්සේට පමණක් নমස්කාර කරලා උන්වහන්සේට පමණක් සේවය කරමු. ඒකනේ යක්ෂයාව කඩන්න උත්සාහ කරලා දැන් බලන්න යොසුවා 24:15 ස්වාමීන් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනෙන්නේ නම් ගඟ එගොඩ සිටින නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹගේ කැමති කෙනෙකුට සේවය කරන්න. අමෝනිවරුන්ගේ දෙවිවරුන් නුඹලා සේවය කරන්න කැමති කාටද කියලා තෝරා ගන්න. එහෙත් අපි කියලා කියනකොට බහු වචනය. ඒ කියන්නේ අපි නම් කියලා කියනකොට යොසුවා සහ යාගේ බිරිඳ දරුවන් කියලා අහපව කියනවා මමද මාගේ පවුල. ඒ කියන්නේ මම තමයි තීරණය කරන්නේ මාගේ පවුල ස්වාමීන් වහන්සේට සේවය කරනවා. ඔබගේ පවුල ගැන තීරණය කරන්නේ ඔබ කියන්නේ පුරුෂයා. පුරුෂයා ගැලවීම ලැබලා නැත්තම් මන් දන්නේ නැහැ. හැබැයි ඔබගේ පවුල ගැන දරුවන්ට හේලිලාට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. එහෙම තීරණ ගන්න විට ඔබගේ පවුල වැටෙනවා. බෑනලාට, හේලිලාට, දරුවන්ට එහෙම තීරණ ගන්න. මගේ පවුල ගැන තීරණය ගන්න. ඔබ දන්නවද යේසුබේල්ගේ ගුණාංග 4ක් මම උගන්වලා තියෙනවා. ස්වාමි පුරුෂේ ක්‍රහිත කියලා එකක් මම උගන්වනවා. ඒකේ තේරුම තමයි ස්වාමියෙක් වගේ ඉන්නවා පියා. හැබැයි බලයක් නැහැ. පොදර මතක තියාගන්න. පියාට තමයි බලය තියෙන්නේ. හොඳට මතක තියාගන්න. පවුලේ තීරණ ගන්න වෙන අයට ඉඩ දෙන්න එපා. විශේෂයෙන් ආත්මික කාරණා ගැන. ආත්මිකව තීරණය කරන්නේ මම. කවුද? පුරුෂයා. පුරුෂයා තමයි ආත්මික තීරණය කරන්නේ. හරිද? පුරුෂයා ආත්මික නැත්තම් භාර්යාව ඒක නිවැරදි කරලා තීරණ ගන්න එක වෙනයි. නමුත් පුතේ අද සභාවට යනවද නැද්ද කියලා අහන්න යන්න එපා. ඔබෙන් ඇවිල්ලා දරුවෝ හායි තාත්තා සභාවට යනවා නැත්තම් වෙන කොහෙද යනවා. සබත් දවසනේ. ඒකට ගිහිල්ලා තමයි අපි ඕන දිහා කියන්නේ. අපි සබත් දවසට යන්න ඕන. දරුවෝ කියයි අම්මලා යන්න මං ගෙදර ඉන්නවා. මම ගෙදර ඉඳන් নমස්කාර කරන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ හොඳ ආත්මික දරුවෝ නෙවෙයි. කරුණා කරලා ගෙදරක තීරණ ගන්න විට ඔබයි තීරණ ගන්න. එහෙම නැතිනම් ඔබ නිවස යොසුවා එකයි කියන්නේ. අපි කියලා කියන නෑ මම තමයි මේක තීරණය කරේ. මම තමයි යන්නේ. මම දෙවියන් වහන්සේගේ වචන අනුව ජීවත් වෙනවා කියලා යොසුවා තීරණය කරනවා. එතකොට ඒකට බිරිඳ දරුවෝ එකතු වෙනවා. ඒ නිසා කරුණා කරලා ආත්මික කාරණාවලදී ඔබ පහත් අයගෙන් තීරණ ලබන්නේ නැහැ. මොකද ඒක සාකච්ඡා කරන එක වෙනම දෙයක්. හැබැයි සාකච්ඡා කළා ඔබට නොගැලපෙන දේවල් ඔබ කරන්නේ නැහැ. ඔබේ දරුවෝ කිව්වොත් මේ අම්මා ওই සභාවට යන්න එපා වෙන සභාවකට යන්න කියලා. අන්න එතෙන්දී ඔබට සිද්ධ වෙනවා ඒ දරුවගේ කීමට එකඟ නොවෙන්න. ඒ වගේම ඔබට කියන්න පුළුවන් අම්මා හෝ තාත්තා හෝ මේ ඕගොල්ලෝ දැන් අවුරුදු ගාණක් දශයෙන් කොටස දීලා මේක මෙලව දෙයක් වුණේ නෑනේ. ඒ නිසා දශයෙන් කොටස දෙන්න ඕනේ නෑ. ඕගොල්ලෝ ওই මෝඩ වැඩ කරලා තමයි ආර්ථික වැටිලා තියෙන්නේ කියලා කිව්වොත් එතෙන්දී ඕගොල්ලෝ කරුණා කරලා වැරදි තීරණයකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා කරුණා කර අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ
සිටිමු. 2 තෙසලෝනික පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය කියනවා මේ නුඹලාගේ කැඳවීමට සුදුස්සෝ යයි අපගේ දෙවියන් වහන්සේ විසින් හේතුගෙන යහපත්කම් සහ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද සුවකීය බලයෙන්ද සම්පූර්ණ කරන මෙන් අපි නිතරම නුඹලා ගැන යාඥා කරමු. පෞතුමා කියනවා තෙසලෝනිකය ගැන කතා කරනකොට ගොඩක් අන්තකිස්සු ගැන කතා කරා. හරි. ඔහු කියන එක දෙයක් කියනවා අපි නිතරම උඹලා ගැන එක දෙයක් යාඥා කරනවා. උඹලා ගිහිල්ලා සාතන්ට ගොදුරු නොවන පිණිස. යහපත්කම් උඹලගෙන් ඉවත් නොවන පිණිස. ඒ නිසා එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ දෙස අපි බලන විට අපගේ ජීවිතය තුළ ගොඩක් මුද්‍රා කැඩීමක් ගැන කතා කරනවා. අපි ඒ ගැන තවදුරටත් ඉදිරියේ කතා කරමු. දැන් කාලය අවසන් වෙගෙන යන නිසා අමාරුයි මේක හරියම පළවෙනි මුද්‍රාව කැඩෙන එක ගැන අපිට කතා කරනවා. මේ මුද්‍රා කැඩීමක් ගැන තමයි අපි ඊගාවට එන්න යන්නේ. ඉතින් අපිට දැනට මේක ගෙනියන්න බෑ. හරි. නමුත් ඔබ ලබන සුමානේ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන විට එළිදරව් පොත ගැන ඉගෙන ගන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට මේ තුන්වෙනි පදයටවත් තව ආවේ නැහැ. ඒකනේ මුද්‍රාව කැඩෙනවා කියලා කියන්නේ තුන්වෙනි පදේ. එතකොට එනම් රතු අශ්වයෙක් ගැන කතා කරනවා. ඒක ගැන විවිධ වෙලාවක කතා කරමු. ලබන සුමාන. නමුත් මම ඔයගොල්ලන්ට එක දෙයක් කියන්නම්. එළිදරව් පොත ඉගෙන ගන්න විට තමයි එළිදරව් ලැබෙන්නේ. එළිදරව් පොත ඉගෙන ගන්න විට තමයි ක්‍රිස්තුස් වහන්සේ ඔබට එළිදරව් වෙන්නේ. ඒ නිසා තමයි එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ මෙහෙම කියන්නේ. මේ අනාගත වාක්‍ය වචන කියන්නාද ඒ වසන්නාද ඒ ලියලත් කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක්නිසාද කාලේ ළඟයි. ඒක තමයි මාර්තුකාව. එළිදරව් පොතේ මාර්තුකාව ඒකයි. හරිද? ඉතින් මේක තමයි එළිදරව් පොත ගැන තිබෙන තැන. තව එළිදරව්වක් තියෙනවා අපිට දෙන්න. අපි විශ්වාස කරනවා මේ අලුත්සහල් මංගල්‍ය පවත්වන්න පුළුවන් වෙයි කියලා. පළවෙනි සතිය තුල. එතකොට පළවෙනි සෙනසුරාදා මං හිතන්නේ 6 වෙන්නේ නැති. එදා අර්ණගම් වෙනත් 7 වෙනිදා කදරුවලත් අපිට පවත්වන්න පුළුවන් වෙයි. තවමත් ඔබ යම් මේක පවත්වන විදිහ මම කියන්නම් ඔබට. මේ මම ඔබට පවත්වන විදිහ කියන්නම්. අපි කිරිබත් හදනවා. ඒක අපි මුද අපි අවසන් කළේමුනේ. ස්වාමිනී අපි මේ වෙලාවේ ඔබගේ අභිමුඛයට අපි පැමිණෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් එළිදරව් පොත ඉගෙන ගත්තා. තවදුරටත් අපිට සත්‍යතාවය ඉගෙන ගන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඉගෙනගත්ත දේවල් ලේවලින් වසන්න. ස්වාමිනේ මේ වැටුණා වූ බීජය සතුරාට හොරකම් කරන්න බැරි වෙන පිණිස ඔබගේ ලේවලින් මුද්‍රා කරන්න. හැම නිවසක් ඔබ ලේවලින් වසන්න. හැම කිතුණුවෙක් ඔබ ලේවලින් වසන්න. මේ පොත මේ ඉගෙන ගත්තා වූ මේ පවුල් අපි ඔබට බාර කරන ඔබ වහන්සේගේ ලේවලින් වසන්න. ස්වාමිනේ කිසිවෙක් කිසි කලක කිසිවෙක්ව මුලා නොකරන්නත් යේසුස් වහන්සේගේ නාමයෙන් කිසිවෙක්ව මුලා නොවෙන්නත් වග බලා ගන්න ඕන. එනිසා ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන් වැරදි විගැන්වීම් පිටිපස්සේ ක්‍රියා කරන සාතන්ගේ බලය, අන්ධකාරයේ බලය, අන්තක්‍රිස්තුගේ බලය අපි ශාප කර බඳිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ නිසා ස්වාමිනේ එළිදරව් පොත ඉගෙන ගන්න විට සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේ ගැන අපිට එළිදරව් වෙනවා. ඒ නිසා ඒක ඉගෙන ගන්න ඔබ ආශාව ඇති කළ මැනව, කම්මැලිකම්, දුබලකම්, අඳුරු බලය ඉවත් කර මැනව. ස්වාමිනේ ඔබගේ ලේවලින් හැම කෙනෙක්ම වැසුව මැනව. ඒ වගේම මේ එළිදරව් පොත ඉගෙන ගන්න විට ස්වාමිනේ සර්පයාගේ බලය බෙදහෙලන්ට, සාතන්ගේ සියලු මුළු බලය විනාශ කරන්නත්, යක්ෂයාගේ අඳුරු බලය නැති කරන්නත් ස්වාමිනේ අවශ්‍ය ආධිපත්‍ය බලය උන්ගේ ජීවිතවලට ලැබෙන්න කියා අපි ආශිර්වාද කර මේ එළිදරව් පොතේ ඉගෙනගත්ත පාඩම උන්ගේ සිත් තුළ ධාරණය වෙන්න කියලා අපි ආශිර්වාද කරලා යාත්නා කරනවා. මේ රාත්‍රී හැම කෙනෙක් ඔබ වහන්සේගේ ලේවලින් වසන්න, ආරක්ෂා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.